ආයුබෝවන්. මේ වකවානුව ලංකාව තුළ කොවිඩ් වසංගතය ඉතාමත්ම සීග්‍රයෙන් පැතර යමින් පවතිනවා. මෙවන විට දෛනික ආසාදිතයන් ප්‍රමාණය 4000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ වගේම දෛනික මරණ සංඛ්‍යාව 200 සීමාවට ඉතාමත්ම ආසන්න වී තිබෙනවා. ඒ සංඛ්‍යා ලේඛන වලින් පේන්නේ කොවිඩ් වසංගතයේ භයානකත්වයේ තරම. නිසා අද අපි කල්පනා කරා කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රජයත් බලධාරීනුත් ගන්නා ක්‍රියාමාර්ග වගේම ඔබේ වගකීම මොකක්ද මේ කොවිඩ් උවදුරෙන් රටත් ඔබත් ආරක්ෂා කර ගැනීම සඳහා යන්න කාරණා සාකච්ඡා කරන්නට මේ ලාංකීය සමාජ දිශානතිය වර්තමානයේ විමසන ටෙලිවිෂන් සීමාව ඉර හරි කෙලින්. අද අපේ ආරාධිතයා හඳුන්වා දෙන්නට පෙර අපි මුලින්ම හඳුනා ගනිමු ඔබ වෙනුවෙන් එතුමන්ගෙන් ප්‍රශ්න විමසන අපේ මාධ්‍ය හිතවතුන් දෙදෙනා. නිමේෂ් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා ඔබ. ඒ වගේම හසිනි ඔබත් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ඉර සාකච්ඡා මණ්ඩපය වෙනුවෙන්. අද අපේ ආරාධිතයා කොවිඩ්-19 පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඔබතුමා ඉතාම ගෞරවයෙන් ස්වර්ණවාහිනී ඉර හරි කෙලින් මැදිරියට පිළිගන්නවා. නිමේෂ් දය ඔබතුමාගෙන් මං සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මේ ප්‍රශ්නය අහන්න කැමතියි. කොවිඩ් මර්ධනයට ගත හැකි ගත යුතු එකම විසඳුම එකම පිළියම එන්නත් කරණය කියලා ලෝකෙම පිළිගත් මොහොතක ඔබතුමන්ලා ප්‍රමුඛ රජය ඊටාම යහුසුලුව ක්‍රියාත්මක වෙලා මේ එන්නත් කරන වැඩපිළිවෙල විශේෂයෙන්ම හමුදාවේ දායකත්වයෙන් විධිමත්ව ක්‍රියාත්මක කරමින් ඉන්න වෙලාවක් මේක තවදුරටත්. ඒ අතරවාරයේදී විශේෂයෙන්ම අපිට ලැබෙන තොරතුරු සංඛ්‍යා ලේඛන අනුව මේ සිද්ධ වෙන මරණ වලින් බහුතරයකට හේතුව බවට පත්වන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් තමයි මේ තත්වයට ගොදුරු වෙන්නේ. සහ අනිත් කාරණේ ඒ අතරින් බොහොමයක් දෙනා එක එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නැහැ. ඊට විසඳුමක් විදිහට ඔබතුමන්ලා ජංගම සේවයක් අපි දන්නවා වයසයි අපේ අම්මලා තාත්තලා. ඒ නිසා එතනටත් මුහුණ දීලා ගේම් ගෙට ගිහිල්ලා මේ එන්නත් කරන්නේ සාර්ථකව කරන්න ජංගම ක්‍රියාන්විතයක් මේ වෙනකොට පටන් අරන් තියෙනවා. මේ ජංගම ක්‍රියාන්විතය තුල ඔබතුමන්ලා මේ වෙනකොට හඳුනගෙන තියෙනවද අපි මෙන්න මේ ප්‍රමාණයකට දැන්ට ගෙවල් වල ඉන්න වැඩිහිටියන්ට එන්නත් කරලා තියෙනවා සහ තව මෙන්න මේ වගේ ප්‍රමාණයක් අපිට එන්නත් කරන්න තියෙනවා කියලා මම මේ ප්‍රශ්නේ එහෙම අහන්න හේතුවක් තිබෙනවා. සෞඛ්‍යංශ අද වෙනකොට තර්ක ඉදිරිපත් කරනවා විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් පළමුව එන්නත් කරා නම් අපිට මේ මරණ අනුපාතය යම්කිසි පාලනයකට නතු කර ගන්නට පුළුවන් කමක් තිබුණා කියලා. මම දන්නවා ඔබ යුදමේ විශේෂඥයෙක් ඒ වගේම ඔබ දැන් එන්නත් කරණයේත් විශේෂඥයෙක් කියලා දන්නවා මේ තියෙන තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම එන්නත් කරණේ සාර්ථකව කරන ක්‍රියාන්විතය මොකක්ද කියන දේ ඔබතුමන් දන්න නිසා ඇත්තටම අපි පරක් වුණාද වැඩිහිටියන්ට එන්නත් කරණය කරන්න. ඔව් අපි තින් මම හිතන්නේ ඉස්සල්ලා මම ස්තුතිවන්ත වෙනවා ස්වර්ණවාහිනී ආයතනයේට ඉතාමත්ම වැදගත් අවස්ථාවක රටේ කොවිඩ් සම්බන්ධයෙන් යම් කිසි මෙතෙක්කල් අපි ආපු කොවිඩ් ගමනේ අවදානම් ස්ථානයක සිටින අවධියක මෙවන් සාකච්ඡාවක් සැබැඳිව මට ආරාධනා කිරීම සැබැඳිව. මෙහිදී ඔබ පටන් ගත්තේ එන්නත් කරණයෙන් පටන් ගත්තට අපි මම හිතන්නේ වැදගත් වෙන්නේ මම ආපු ප්‍රශ්නෙටම උත්තර දෙන්නම්. එහෙමනම් මම දකින්නේ අපි යම්කිසි ක්‍රමවේදයක් තිබුණා මේ රටේ මේ කොවිඩ් පාලනය කිරීම සඳහා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොවිඩ් පාලන කාර්ය සාධක බලකායක් පිහිටවලා ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් පිහිටවලා යම්කිසි ක්‍රමවේදයකට කොවිඩ් මේ රටේ පාලනය කරන්න ක්‍රමවේදයක් හැදුවා. එතකොට මේ ක්‍රමවේදය හදන කාලේ මේ රටේ කොවිඩ් කිසිදු ආසාදිතයක් නැති කාලයක තමයි මේ ක්‍රමය හදලා තිබ්බේ. නමුත් ඔබ දන්නවා අපේ මාර්තු මාසේ ගිය වසරේ 11 වෙනිදා ප්‍රථම ආසාදිතය වෙනකොටත් අපේ ඒ වෙන විට මේ එන්නත් කරණයක් පිළිබඳව කිසිදු මේකක් තිබෙන්නේ නැහැ. ලෝකෙත් එන්නත් කරණය පිළිබඳව එන්නත් සොයාගැනීමෙන් සිටි බවදියක් ඒ කාලේ. ඔබතුමා අහන්නේ එන්නත් කරණය සම්බන්ධයෙන් මෙහිදී කිව යුත්තේ අතිගරු ජනාධිපතිතුමා මම ලෝක නායකයන් අතර ප්‍රථම නායකයෙක් වුණා. එන්නත් කරණය තමයි මේ කොවිඩ් වලට ප්‍රධානතම විසඳුම වශයෙන්
කියලා හඳුන්වන්න. එපමණක් නෙමෙයි. කොවිඩ් කාර්යසාධක බලකායක් තිබුණත් එන්නත්කරණය සඳහාම වූ කාර්යසාධක බලකායකුත් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනු ලැබුවා ලලිත් විරතුංග ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා යටතේ. මමත් ඒකේ සමාජිකයෙක්. එතකොට ඇයි මෙහෙම කරන්න හේතුව මොකද ජනාධිපතිතුමා කලින්ම දැනගත්තා මේක තමයි ප්‍රධාන විසඳුම කියලා මේ කොවිඩ් මර්ධනය කිරීම සඳහා. ඉතින් එතකොට ඒ යටතේ අපි එන්නත්කරණය කිරීම සඳහා ලෝකයේ රටවල් වලින් නිෂ්පාදිත වෙච්ච විවිධ එන්නත් මේ ලංකාවට රැගෙනීමට කටයුතු කරනු ලැබුවා. මෙහිදී අපි කිව යුතුයි ආඩම්බරව අපිට කියන්න පුළුවන් ලෝකයේ වෙනත් රටවල් එන්නත්කරණය සඳහා බදාන නිෂ්පාදනය කරන රටවල් වලට ඒ ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. අපි මේ කුඩා ආර්ථිකයක් තිබෙන කුඩා රටක්. එතකොට මේක මේ ඉල්ලුවයි කියලා හම්බ වෙන විදියක්වත් නැත්නම් ගියපු ගමන් ගන්න පුළුවන් ක්‍රමවේදයකුත් නැහැ. සැලසුමක් තිබෙච්ච හින්දා තමයි මේ රටේ එන්නත් කලින්ම අපි ඒ සඳහා කටයුතු කරපු නිසා තමයි අපිට එන්නත් ලබා ගැනීමට ක්‍රමවේදයක් ඇති වුණේ. ඉන්දියාවෙන් අපිට ඉස්සෙල්ලම AstraZeneca එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් වමන අපිට නිකන් හම්බුණා. ඊට පස්සේ තමයි ඊටු ලක්ෂ 5ක් ගත්තා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2,64,000ක් හම්බෙලා ඕක තමයි ප්‍රථම එන්නත් පටන් ගත්තේ. නමුත් මේ අපි කතා කරන මොහොත වෙන විට අපි සියලුම වර්ගයේ එන්නත් මම හිතන්නේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යනවා අනිත් සියලුම එන්නත් වගේ ලංකාව වර්ග 5ක් ලංකාවට ගෙනල්ලා අපි මිලියන 20කට ආසන්න පොඩ්ඩක් අඩු අදගෙන ආපුවත් එක්ක හෙට වෙද්දී තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ලංකාවට පැමිණ නිමිතයි. එතකොට මිලියන 20 ලංකාවේ එන්නත් ලංකාවට ගෙනපු ප්‍රමාණය පනිනවා. එතකොට මේ ගෙනාපු එන්නත් යම්කිසි ක්‍රමවේදයකට තමයි එන්නත්කරණය ආරම්භ කරන්න යෙදුනේ. ඉස්සල්ලාම එන්නත්කරණය ආරම්භ කිරීමේදී මේ කොමිටි වලත් එක්ක නිර්දේශ තනි පුද්ගලයෙක් නෙමේ කාර්යසාධක බලකායේ සිටිනවා විවිධ වූ කණ්ඩායම්. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යවරුන්, ඒ වගේ ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ සෞඛ්‍ය විශේෂඥවරුන්. මේ ඔක්කොමලා එකතු වෙලා තමයි තීරණ ගන්නෙ. ඒ තීරණයට තමයි කොවිඩ් එන්නත් කරන කමිටුවේ ඒ වගේම එන්නත් කරන කමිටුවේ වැඩියෙන් ඉන්නේ ඇත්තටම සෞඛ්‍ය ක්ෂේත්‍රයවලුන්. මේ අනුව තමයි ඔබතුමා කියන විදියට තීරණ ගත්තේ. එතකොට ඔබතුමාගේ කොටසක් තිබ්බා ප්‍රශ්නේ නිකම් මේ වැරදුනාද එහෙමද කියලා කතකුත් ආවා. නෑ දැනට මේ වෛද්‍යවරුන් ප්‍රකාශ කරන අද දවසේදී අපිට ඇහිච්ච දෙයක් අපිට තිබුණා ඉස්සලා අවුරුදු 60ට වැඩි. දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් පටන් ගද්දි වගේනේ පසු කාලීනව සමහර ක්‍රමවේදයන් තියෙනවානේ ඔක්කොම හරියද්දි හොඳයි පොඩ්ඩක් එහාට මෙහාට වුණාම වෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් එහෙම කතිකා සමහරට මේ මාධ්‍ය වලින් සමහරලාට ඕනම තැනක ඇවිල්ලා කතා කරන කණ්ඩායමුත් තියෙනවනේ. ඉතින් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ මේ සමාජීය විශේෂඥවරුන් මේ පිළිබඳ ශාස්ත්‍රයේ ඉන්න අයවලුන් ඒ වගේ කට්ටිය කතා කරද්දී තමයි ඒක වැදගත් වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මම කියන්නේ එන්නත් මේ ආකාරයෙන් ලබාගත් ඒ සියලුම එන්නත් ඉස්සල්ලාම ලබා දුන්නේ මේ ඉදිරි පෙළ කියන කණ්ඩායම. ලෝකේ හැම රටකම වගේ එක ක්‍රමවේදයක් ඉදිරි පෙළ කියන කණ්ඩායමට. ඒ ඉදිරි පෙළ කණ්ඩායමෙත් ඉස්සල්ලාම ලබා දුන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයට. අපි සෞඛ්‍ය සහ ත්‍රිවිධ හමුදා පොලිස් සහ මේ වරාය ඇතුළු මේ ආර්ථිකයේ වැදගත්ම කණ්ඩායම් කියලා කණ්ඩායමක් තෝරගත්තට ඒ එන්නත් වලින් බහුතරයක් හමුුනේ සෞඛ්‍ය ශාස්ත්‍ර වලට. එතකොට මේ ආකාරයෙන් මේ එන්නත්කරණය ආරම්භ කරනු ලැබුවේ. එතකොට ඔබ දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ෆේස් මාස්ක් එකක්වත් අවශ්‍ය නැහැයි කියපු කාලයක තමයි මේ රටේ ෆේස් මාස්ක් දාන්න ගත්තේ. ඉතින් ඒ වගේ ආරම්භයේදී දැන් ඔය සමහර මන් දන්නේ දැක්කේ නැහැ කවුද ඒ කතාවේ කියන කණ්ඩායම් සමහරලාට ඒ කාලේ කිව්වා 60න් උඩ ගහන්නත් එපයි කියලා. සමහර කණ්ඩායම් හිටියම ගහන්නත් එපයි කියලා පටන් ගත්තේ කිව්වේ. ඉතින් පසු කාලීනව දැන් මේව ඇවිල්ලා මෙහෙමනේ මෙන්නත් ඇවිල්ලා සොයාගෙනයි ගහලයි ප්‍රතිඵල ලබා ගන්න ඔක්කොම අවුරුදු එකමාරක් වගේ කෙටි කාලයක් තුල. ඉතින් එතකොට විවිධ මත දැරුවා. තාමත් දරනවනේ විවිධ මත දරනවනේ. ඒ අනුව තමයි
ඒ ලැබුණු විශේෂඥයන් විසින් ලබා දුන් උපදෙස් වලට අනුව තමයි අතිගරු ජනාධිපතිතුමා මේ තීන්දුව තියෙන කොමිටුවක් සමග එකතු වෙලා තීන්දුව తీරන්නේ ගත්තේ. ඉතින් ඒ අනුව ප්‍රථමයෙන් අර කණ්ඩායමට දුන්නා. ඊට පස්සේ පටන් ගත්තා මේ එන්නත්කරණය කිරීමේදී විශේෂයෙන්ම මේ එන්නත්කරණය මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඔබතුමාගේ අහපු ප්‍රශ්නෙට පිළිතුරු දීමේදී වැදගත් වෙනවා එන්නත්කරණය මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ප්‍රථමයෙන් දැන් මේ වෙනකොට තිබෙන තත්ත්වات එක්ක අපි බලාපොරොත්තු වෙනවා මිය යාම වළක්ව ගන්න. ඒත් එක්කම ඒ අවස්ථාවේදී තිබ්බ තත්ත්වයන් අනුව මේ ව්‍යාප්ත වීම යම් තාක් දුරට වළක්ව ගන්න එන්නත්කරණය වැදගත් වෙනවා. එතකොට ඔබ දකිනවා අපේ රටේ අද වෙනකොට ආරම්භෙතුත් එහෙමයි අද වෙනකොට මේ රටේ වැඩිම කොවිඩ් ආසාදිතයන් හමු වෙන්නේ බස්නාහිර පළාතේ. එතකොට බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය ගම්පහ සමාන වගේ යනවා ඊට පස්සේ යනවා කළුතරට. ඉතින් ඒකින්ද මේක ජනතාව අතර ලබා දෙද්දිත් ඔය තියෙන ක්‍රමවේදයට තමයි ඉස්සෙල්ලම ලබා දුන්නේ ඔය කියන කණ්ඩායම් වලට. ඒ අතරම පටන් ගත්තා වයස අවුරුදු 60ට වැඩි කියන කණ්ඩායමුත් යම් කිසි ස්ථානයක පටන් ගත්තා එන්නත්කරණය කරන්න. ඒක පිට පළාත් වලටත් එක ගියා. නමුත් පිට පළාත් වලට 60න් උඩ ගියාට පිට පළාත් වලට දෙන්නේ ඉස්සෙල්ලම දුන්නේ මේ බස්නාහිර පළාතේ. එතකොට තෝරාගත් කණ්ඩායම් අනුව වයස අවුරුදු 30ට වැඩි ශ්‍රී ලාංකීය ජනතාවට තමයි මේ එන්නත්කරණය කිරීම ආරම්භ කරනු ලැබුවේ. මේ සඳහා අපි තෝරාගත් සංඛ්‍යාලේඛන වලට අනුව ඒ කියන්නේ ජනගහන මේවා කරන සංවිධානයේ මේ ආයතනයත් එක්ක ගත්තන් පස්සේ මිලියන 11.5කට ආසන්න සංඛ්‍යාවක් තමයි වයස අවුරුදු 30ට වැඩි ලංකාවේ ජීවත් වෙනවා කියලා කිව්වේ. ඉතින් ඒ දත්තයන් වලට අනුව තමයි මෙන්නත් ගේන්නේ එන්නත්කරණය කරන්නේ මේ දත්වත් අනුව තමයි කරගෙන යන්නේ. එතකොට මේ මිලියන 1.5න් අපි ඒ මිලියන 1.5ට අපි එන්නත්කරණය ආරම්භ කරනු ලැබුවා. මේ සඳහා ඉස්සෙල්ලම පටන් ගත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන් ඒ වගේ කණ්ඩායම් දැන් කොළඹ ගත්තොත් නගර සභාවත් ඇතුළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන්ගේ හරහා PHI මහතුරුගේ සහභාගීත්වය ඇතුව මේ එන්නත්කරණය කරන්න. ඒත් එක්ක අපි හමුදා වලින් සුළු වශයෙන් අපි ආරම්භ කරනු ලැබුවා. අර මං කිව්වා මේ කණ්ඩායමක් අර වැදගත් වෙනවා මේ රට පවත්වාගෙන යන්න වැදගත් කණ්ඩායම් කියලා අපි පටන් ගත්ත වරායට එන්නත්කරණය කරන්න. අපි පටන් ගත්ත ආර්ථික මධ්‍යස්ථානවල වැඩ කරන ඒ ජනතාවට ඒ සම්බන්ධ වෙන ආයවලුන්ට ලබා දෙන්න ගත්තා. අපි සමහරට විශ්වවිද්‍යාලවල උපාධි මේ මහාචාර්යවරුන් ඇතුළු කණ්ඩායමකටත් ඒ අවස්ථාව ලබා දෙන්න වුණා. ඉතින් ඒ ආදී වශයෙන් තෝරාගත් කණ්ඩායමට දෙද්දී මේ සඳහා යුද හමුදාව සම්බන්ධ කළා මේ ආයතනවල පටන් ගත්ත එන්නත්කරණය කරන්න. ඔව් හමුදාපතිතුමනි දැන් මේ 60ට වැඩි අය නේද වැඩිපුර මිය යන්නේ. එතකොට මේ දැන් වාර්තා තියෙනවා මේ 60ට වැඩි අයගෙන් බොහෝ දෙනෙක් එන්නත් කරලා නැහැ කියලා. ඒක සමහරට ඔවුන්ගේ උනන්දුවක් නැතිකම වෙන්න පුළුවන්. නැත්නම් වැඩපිළිවෙලේ ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. දැන් ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද අපි දැන් හරි ෆ්‍රන්ට් ලයිනර්ස්ලාට ඉස්සෙල්ලාම ප්‍රමුඛ පෙළේ ඉන්න අයට එන්නත්කරණය කළ යුතුයි. සහ මේ 30ට වැඩි සහ 30 60 අතර අයට මූලිකත්වයෙන් උදී 60ට වැඩි අය අපි කලින් එන්නත් කරා නම් ප්‍රමුඛත්වය අනුව මේ මරණ සංඛ්‍යාව අඩු කරගන්න තිබුණා කියලාද? ඔය ඉතින් මෙහෙමයි 60ට 30ට වැඩි ගුවම 60ත් ඒකට අයිති වෙනවනේ. 30ට වැඩි ගුවම 60ටත් අයිති වෙනවා. ඒ ඇස්සේ තමයි පළවෙනි අවස්ථාවේදී කියන්නේ නැතුව සමකිසි අවස්ථාවේදී කිව්වා 60ට වැඩි කණ්ඩායම් වලට ලබා දීම සුදුසුයි කියන එක. ඒතර මම කිව්වාගේ අර දැන් මෙහෙමයි හැදෙන ස්ථාන තෝරගෙනත් අපි අර මම පටන් ගත්තේ කියාගෙන ස්ථාන තෝරගෙන එයින් ව්‍යාප්තව වළක්වන ආකාරයෙන් මම අහන්නේ දැන් 60ට වැඩි අයට එන්නත්කරණය ලබා දුන්නා නම් ප්‍රයොරිටි දීලා මේ මරණ සංඛ්‍යාව අඩු කරගන්න තිබුණා කියලා ඔබතුමා විශ්වාස කරන්නේ දැන් 60ට කට්ටියට දැන් ලබා දුන්නා නම් කරගන්න තිබ්බා. ඔබතුමාට මම අනිත් පැත්තට තර්කයක් ඇති කරොත් දැන් 60ට කණ්ඩායම් වැඩි කට්ටිය ලබා දෙන්න කියලා දැන් අපි කවද්ද පටන් ගත්තේ මේ වසරේ පෙබරවාරි මාසේ 28 වෙනිදා එන්නත්කරණය පටන් ගත්තේ. මේ අපි කතා කරන්නේ අගෝස්තු මාසේ 23 වෙනිදා. අපි මේ වෙනතෙක් පටන් ගත්ත කට්ටියගේ ඉඳලා එන්නත්කරණය සියලුම 30ට උඩ ජනතාව 30ට වැඩි ජනතාවට ලබා දෙනවා. ඔබතුමා දන්නවද තවමත් 60ට වැඩි ජනතාව සැලකිය යුතු ප්‍රමාණයක් එන්නත් ලබාගෙන නැහැයි කියලා. අපි ලබා දෙන්නයි කියලා කිව්වට
දැන් අපි කිව්වම මීට දින කිහිපයකට ඉස්සෙල්ලා අපි සැප්තැම්බර් මාසේ 15 පස්සේ එන්නත් දෙකම ලබා ගත්ත අය ප්‍රසිද්ධ ස්ථානවලට එද්දී එන්නත් ලබාගෙන තියනවාද කියන එක ගැන අපි පරීක්ෂාකාරී වෙනවා කියද්දී මෙන්න කණ්ඩායමක් කියනවා අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක අපිට එහෙම එන්නත් කරනවද බැරිද කියන එක තීරණය කරන්නේ අපි කියලා කණ්ඩායම් මට මතකයි කිව්වා හමුදාපතිතුමාට විරුද්ධව අපි යනවා මානව හිමිකම් එක මම ප්‍රකාශය කරපු පුද්ගලයා වශයෙන් මට විරුද්ධව මානව හිමිකම් වලටත් යනවා කියලා මම හිතන්නේ කවුරුත් ගියා මම හිතන්නේ. එහෙම තත්ත්වයකට ඇති වුණා. එතකොට අපි ඔබතුමා අහපු ප්‍රශ්නෙට මේතුමා අහපු ප්‍රශ්න දෙදෙනාගේම ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා නම් 30ට වැඩි කියලා දුන්නේ 60ටත් වැඩි ගණනාවක් එක තමයි. ඒත් එක්ක අර 60ට වැඩි කියලාම යම් කිසි එක් අවස්ථාවක තමයි 60ට වැඩි කියලා ගත්තේ. නමුත් 30ට වැඩි ගොම 60ට වැඩි කට්ටියටත් අහු වුණා. එතකොට මේකෙදි වෙන්නේ අර 60ට වැඩි කියන කණ්ඩායම අද වෙනකුමුත් අපි දැන් පසුගිය සති දෙක තුනකට ඉස්සෙල්ලා කාල සීමාවෙත් අපි මේ තත්ත්වය මගහරව ගන්න උත්සාහ කරද්දි තාමත් ආපුනිත කණ්ඩායම උනන්දුවක් නැහැ කියලා කියන්නේ. නෝ එහෙම උනන්දුව අඩුවක් තිබ්බා. මොකද හේතුව මේ 60ට වැඩි කණ්ඩායම් වල අපි දකිනවා යම් කිසි මතයක් හින්දා වෙන්නේ. සමහර කට්ටියගේ තියෙනවා විවිධ මත අනුව වුන් පැමිණියේ නැහැ. 60ට වැඩි කණ්ඩායම් වල සමහර අයවලුන්ට මම හිතන්නේ බහුතරයකට විවිධ රෝග තිබෙනවා. ඉතින් මේ එන්නත කියන එක පිළිබඳව යම් කිසි ප්‍රශ්න තිබ්බා. ඔබ දන්නවා මේ පළවෙනි එන්නත ලබා දෙද්දි මේ රටේ එන්නත පළවෙනියට ගහ ගන්න කැමති තත්ත්වයක් දැක්ුවේ නැහැ. මේ 30න් උඩ කිව්වට ඒකවත් ගහ ගන්න අකමැත්තක් දැක්ුවා. ඇයි? මේ එන්නත පිළිබඳව ඒ වෙලාවේ තිබෙන්නේ නැති විශ්වාසයෙන් හින්දා. විවිධ කට්ටිය විවිධ මත දාලා මේකේ කියනවා සෞඛ්‍යයට කියනවා සමහරලාට තරුණ පුද්ගලයන්ට මේවා හොඳ නැහැයි කියනවා. ඒ වගේ මත මම අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ මේ වැඩසටහනේ. දුර්මත රසක් ප්‍රචාරය දුර්මත රසක් මේ අවස්ථාවේ තිබ්බා. ඉතින් ඒ අනුව අපි එන්නත් කරන්නේ යම්කිසි ක්‍රමවේදයකට ගමකට අරන් ගිහිල්ලා ගමේ ඉන්න ජනතාව එක්රැස් කරගෙන එන්නකොම ගෙදරින් ගෙදරට ගිහිල්ලා සමහරට එක්කගෙන නැතුව ඇති මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්. ඒ තිබ්බ එන්නත් ප්‍රමාණයත් එක්ක එන්නකොම ඇවිල්ලා මේ ඒ කට්ටියගේ කැමැත්තෙන් කැමැත්තෙන් ඇවිල්ලා එන්නත් කරන්නේ කරගත්තේ. ඉතින් ඒ අවස්ථාවල ඉදිරිපත්තුන්නේ නැහැ. සමහර ඒ එන්නත් කරගෙනට 60ට උඩ කට්ටිය සම්බන්ධුන් නැහැ කියන එක හොඳටම පෙනී යනවා මේ කාලෙදී. යම් කිසි කාලෙකදී අපිට තේරුම් ගියා. ඒකින්ද තමයි අපි නැවතත් පටන් ගත්තේ එන්නත් කරන වැඩසටහනක් වයස අවුරුදු 60ට වැඩි කට්ටියටම කියලා තාපහු දැන් මාස දෙකකදී කාලෙකුත් පටන් ගත්තා. එතකොට දැන් එහෙම කියලා දැන් කොච්චර දේවල් කරාද දැන් උදාහරණයක් වශයෙන් දැන් මීට සති දෙක තුනකට ඉස්සෙල්ලා යුද හමුදාවෙන් ආරම්භ කරන මේ නිවසෙන් නිවසට ගිහිල්ලා එන්නත් කරන වැඩසටහනක් අපි ආරම්භ කරනවා. එතකොට ඇයි මේ අපි කැමැත්තෙන් මේ කවුරුත් මේවා කළා නැහැ. අතිගාරු ජනාධිපතිතුමා මගෙත් එක්ක කතා කරා කොහොමද දැන් මේකත් මේ පිළියමක් අපි මේකට කරවන්නේ කියලා. ඒ අනුව අපි තීරණය කරා හරි. අපි මෙහෙම අපි හමුදාව හරි යොදවලා අපි මේ එන්නත් කරන ජංගම වැඩසටහනක් කරන්නම් කියලා. දැන් අපි එහෙම කරද්දිත් අදටත් අපි දකිනවා සැලකිය යුතු ප්‍රමාණයක් තාමත් ලබාගෙන නැහැ. ඉතින් ඒකින්ද මේක මේ කරපු ක්‍රමවේදය ලබාගෙන නැත්තේ තාමත් අර ආකල්පය ඉන්න නිසා සමහරලාට වෙන්න පුළුවන්. සමහරලාට වෙන්න පුළුවන් ඒ ආකල්පින්ද. නමුත් දැන් ඒක සමහරට වෙනස් වෙන්න පුළුවන්. මේ සතියක් දෙකක් වැනි කාලයක් තුල මේක දැන් වෙනස් වෙගෙන එන බව දක්ිනවා. ඔබ දැක්කනම් අද ඔබගේ ප්‍රවෘත්ති අනිත් නාලිකාවලත් ප්‍රවෘත්ති බැලුවා නම් සමහරට පේන්න තියෙනවා අපි දැන් මේ අද ඉඳලා පටන් ගත්ත එන්නත් කරණයට කොච්චර වයස අවුරුදු 60ට වැඩි කණ්ඩායම් ඇවිල්ලා මේ බොහොම අමාරුවෙන් ඇවිල්ලා එන්නත් කරන ගන්න කට්ටිය ඉන්නවා. අපි ගෙවල් වලට ගිහිල්ලත් එන්නත් කරනවා. අපි යුද හමුදායෙන් අපි එන්නත් කරනවා. ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂයෙන්ම කොළඹ නගර සභාවෙත් ඒ වගේ තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. එතකොට දැන් මේවා මෙහෙම කිව්වට ආපු නැති කණ්ඩායම් හිටියා. ඒකින්ද තමයි ඔබතුමා නිවැරදි කිව්වාගේ තමයි මේ රටේ එන්නත් මිය යන සංඛ්‍යාව බැලුවම පස්සේ අදට මිය යන සංඛ්‍යාව බැලුවම බහුතරයක් මේ වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩය මිය යන්නේ. ඒ මිය යන කණ්ඩායමුත් එන්නත් කිසි දෙයක් කරපු නැති කණ්ඩායමක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මම මීට ඉස්සෙල්ලත් කියලා තියෙනවා තවත් නාලික 13 වෙනිදා අපි දැක්කා 160ක් මැරිච්ච වෙලාවයි. එහෙනම් මේ 18 වෙනිදා අවසාන වශයෙන් අපි මේ පරීක්ෂණයක් කරපු දවස් වලත් 100 මේ 18 වෙනිදා මිය ගිහලා තිබ්බා ලංකාවේ 170 දෙනෙක්. මේ 170 දෙනාගෙන් 105 දෙනෙක්ම කිසිදු එන්නතක් ලබා ගත්ත නැති කට්ටිය. ඒ කියන්නේ මියගිය සංඛ්‍යාවෙන් 61.04ක් හමුවන්නේ කිසිදු එන්නතක් මාත්‍රයක් ලබා නොගත් කට්ටිය. ඒ 105 දෙනාගෙන්
83 දෙනෙක්ම වයස අවුරුදු 60ට වැඩි කිසිදු එන්නතක් ලබා නොගත් කට්ටිය. ඒ කියන්නේ මේ 79යි 80ක වගේ අගයක්. ඉතින් මේකෙන් පේන්නේ මේ දින කීපයේදී උනා මෙච්චර අපි වයස අවුරුදු 60ට වැඩි කියලා ඉලක්ක කරගෙන ඔය කියන පළවෙනි දවසේ පටන් ගත්තා කරන්නේ ඒ ඉලක්ක ක්‍රමයනේ. ඒ කරලත් අදට එන්නත් ලබාගත නැති කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කිව්ව අරංගිය ප්‍රචාර වෙන්න පුළුවන්. නැත්නම් තමුන්ගේ දුර්මතයක් වෙන. ඒතත් නැත්නම් සමහරවල්ලාට තිබෙන විවිධ රෝග හින්දා ඔවුන්ට යම්කිසි මැලිකමක් දක්වන්න නැති වෛද්‍යවරයෙක් අපි දන්නේ වෛද්‍යවරුන් ඔවුන් අමතන ඔවුන් කතා කරන ඔවුන් හමුවන වෛද්‍යවරයා මොන කිනම් උපසිරක් දුන්නද කියන එක අපි දන්නේ නැහනේ. එතකොට මොකද කාටවත් මේ ගැන කියන්න හැකියාවකුත් නැහැ. මොකද තාම මේ එන්නත් සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ කරගෙන යන සමයක අපි ඉන්නේ. ඉතින් ඒකින්ද මේ අවස්ථාවේදී මේ හින්දා වෙන්න පුළුවන් ලබා ගත්තේ නැහැ. ඉතින් මේක අවාසනාවන්ත තත්ත්වයක්. දැන් තවමත් අපි පරක්කු වෙලා නැහැනේ. ඉතින් තවමත් දැන් අපි පසුගිය සිකුරාදා අතිගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාත් දෙන්නාගේම ප්‍රධානත්වයෙන් පැවති කාර්යසාධක බලකාර රැස්වීමේදී නැවතත් තීරණයක් කරගත්තා සෑම ප්‍රාදේශීය ලේකම්වරයෙක්ම ග්‍රාම සේවා නිලධාරියෙක්ම නිවසෙන් නිවසට ගිහිල්ලා මේ එන්නත්කරණය සම්බන්ධයෙන් මෙතෙක් වයස අවුරුදු 60 වැඩි එන්නත් ලබා නොගත්තා ඉන්නවනම් ඒ කට්ටියව ස්වාගෙන ඔවුන්ව මේ සඳහා යොමු කරන්න කියලා. අද අපිට ලබා දීමට නියමිතව තිබෙනවා. මම හන්දෑ චෙක් කරද්දී මට හෙට උදේ වෙද්දී බොහෝ දුරට ලැබීමට නියමිතයි. දිස්ත්‍රික්ක 3ක හැරෙන අනිත් දිස්ත්‍රික්කවල ලැබුණා කියලා කිව්වා කාර්යාලයෙන්. අපිට ලැබීමෙන් ඉතින් ඒ අනුව අපි හෙටින් පස්සේ ලැබුණාන් පස්සේ කරගෙන යනවා. නමුත් ඒ වෙනකන් අපි හිටියේ නෑ. අපි යුද හමුදාවෙන් ඔබතුමා දැනගන්න ඕනේ අපි යුද හමුදාවෙන් පටන් ගත්ත එන්නත් කරණයක් කරන්න. දැන් මීට ඉස්සෙල්ලත් මම අහන්න මේ නාලිකාවට මම අසාධාරණයක් කෙනෙක් කතාව කිව්වේ නැත්තම්. දැන් මේ එන්නත් කරණය කරන්න අපි යුද හමුදාවෙන් ජංගම රථ යොදවලා නිවසෙන් නිවසට ගිහිල්ලා මේ ඇඳන්වල ඉන්න අපේ මේ වයස්ගත හෝ විවිධ රෝග මත ඉන්න ජනතාවට එන්නත් කරණය කරුන් ලැබුවා. දැන් ඔබතුමා 60 ඉස්සෙල්ලා කිව්ව තමයි ඒ කතාවටත් එක්කම නැවත කතාව කියන්න ඕනේ. දැන් ඔය එන්නත් කරණය අපි කිව්වදී මූලිකව අපි දෙද්දී සෞඛ්‍ය ශාස්ත්‍ර කාටවත් මේවා කරනවා නෙමෙයි. නමුත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ 100%ක්ම අපි එන්නත් ලබා දෙද්දී අපේ හමුදාවේ එන්නත් අපිට හමුුනේ 3න් 1කට පමණයි. අපිට දැන් මේ සති එකමාරක් නැහැ හමුදාවේ ඉතුරු කණ්ඩායම් වලට එන්නත් ලැබිලා. සතියක් ඊට අන්තිමට ආපු ඇස්ට්‍රාසෙනිකා වලින් තමයි අපිට අවසාන වශයෙන් අපිට හමුදාවට ලැබුණේ ත්‍රිවිධ හමුදාවට පොලිසියටම. එතකොට අපි ඔය එන්නත මේ නිවසෙන් නිවසට ගහන්න යද්දී එහෙම නැත්නම් මේ දියත උයනේ එහෙම නැත්නම් මේ විහාර මහදේවි උයනේ එන්නත ගහන්න සමහරලාට අපි මේ රෝද පුටුවක් තල්ලු කරගෙන යන අපේ සොල්දාදුව සමහරට එන්නතක් ගහන්න හිටියේ නැහැ. ඉතින් අපි ඒ අවස්ථාව ලබා දුන්නේ අපේ ජනතාවට. මේ රටේ ජනතාව තේරුම් ගත යුත්තේ අපි හමුදාවෙන් වුණත් මේ එන්නතක් ලබා නොගෙන අපේ මේ දයේ පිනට පහළ වූ විරුදාර රණවිරුවන් ක්‍රියා කරන්නේ මේ කිසිදු සමහරලාට ඔක්කොමට හම්බෙලා නැතුව. අපි එහෙව් කියලා අපි ඉල්ලුවේ නැහැ අපිට එන්නත් දුන්නේ නැත්නම් මෙතේ ලියර බහින්න බෑ කියලා අපි කිව්වේ නැහැ. අපි ඉල්ලුවේ නැහැ අපේ වෙනත් කණ්ඩායමට මගේ දෙමාපියන්ට ගහන්න ඕනේ නෝනාට ගහන්න ඕනේ කියලා ඉල්ලලා තිබ්බේ නැහැ. මේ තින තවත් මිනිස්සෙක් හමුදාවේ රණවිරුවෙක් කියන තවත් මිනිස්සෙක්. එයා ඇවිල්ලා කාගේ හරි තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හමුදාවේ නිලධාරියව මේ ඔහු කාන්තාසෙබලි හරි කවුරු දෙන්නගෙන් කවුරු වුණත් එතකොට මේ විරෝධා රණවරුවා හරි රණවරිය හරි එයා කාගේ හරි ස්වාම පුරුෂයෙක් හරි මේ බිරිඳක් හරි වෙන්න පුළුවන්. කාගේ හරි අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ පුතෙක් නැත්නම් දුවක් මේ. ඒ කට්ටියද වෙනම ලේ වර්ගයක්වත් වෙන ක්‍රමයක් නැතුව නෙමෙයිනේ එන්නත් නැතුව යන්න පුළුවන් වෙන කණ්ඩායමක් නෙමෙයිනේ. නමුත් මේ කට්ටිය මේ විරෝධාර රණවිරුවන් ඔවා මොනවත් හොයන්නේ නැතුව ගිහිලා එන්නත් ලබා දුන්නා. ඒ ලබා දුන්නේ තමුන්ගේ එන්නතුකුත් නොගහගෙන. ඉතින් ඒකින්ද තමයි අපි උත්සාහ කරේ මේ ආකාරයෙන් අපි හැම වෙලාවම මොකද්ද ප්‍රතිපත්තිය රටේ රජයේ තීරණය මොකද්ද ගත්තේ කොයි කාර්යසාධක බලගත තීරණය ඒකට අපි අනුගත වෙමින් අපි එන්නත් ලබා දීලා තිබෙනවා. නමුත් එක එක අවස්ථාවකදී විවිධ ආකාරයෙන් අපිට දකින්න පුළුවන් මේ දේ. නමුත් ඒ අවස්ථාවේ තිබ්බ ප්‍රතිපත්තිය තමයි මේ විදියට තීරණය කරගත්තේ වයස අවුරුදු 30ට වැඩි සියලුමට ගහනවා. නමුත් 60ට උඩ කට්ටියට වැඩි ප්‍රමුඛත්වයක් දුන්නා කියලා එදා ඉඳලා මුලින් ඉඳලා කිව්වා. ඒත් එක තමයි අර තෝරාගත් කණ්ඩායම වලට. දැන් උදාහරණයක් වශයෙන් අපි ඇඟලුම් ශාස්ත්‍රයේ අයවලුන්ට අපි එන්නත් කරණය කරුන් ලැබුවා.
එහෙදී ඇඟලුම් ක්ෂේත්‍රයේ බහුතරයක් හිටියේ වයස අවුරුදු 30ට අඩු කණ්ඩායම්. හරි? නමුත් ඔවුන්ගෙන් මේක පැතිරෙන්න පුළුවන්. මොකද ඒ කට්ටිය ගැහුවේ නැත්තම් ප්‍රශ්නයක් තිබ්බා. මොකද ඒ ප්‍රශ්නේ මොකද්ද? මේ එන්නත ගැහුවයි කියලා හැදෙන්නේ නැත්තේ නෑ. යම්කිසි පුද්ගලයෙක්ට එන්නත් කරන්නේ කරනයි කියලා ඔබ දන්නේ නැති වෙනකොට හැදෙන්නේ නැත්තේ නෑ. යම්කිසි අඩුවීමක් තිබෙනවා. නමුත් ඔහුගේ අර මරණයක් වෙන්න තියෙන තත්ත්වය අඩු කරනවා කියලා කතාවකුත් තිබෙනවා. එතකොට කවුද මේ වැඩිම හැසිරෙන කණ්ඩායම? ඒ කණ්ඩායම 30න් උඩට කණ්ඩායමක් ඉන්නවා. ඒත් එක දැන් ඇඟලුම් ශේෂ්ත්‍රයක් එහෙම ගත්තම මේක ඉන්නේ වැඩිම 30ට අඩු කණ්ඩායම. ඉතින් ඒ වගේ යම්කිසි ප්‍රතිපත්තියක් ක්‍රමවේදයක් කොහොමද මේක පතුරගන්නේ වළක්වන්නේ කියන එකත් ඒ වගේම එමගින් මරණ අඩු කරගන්නවා කියන ප්‍රතිපත්තියයි දෙකම එකතු කරලා තමයි එන්නත් කරන ක්‍රමවේදය මොකක්ද කාටද ගහන්නේ කියලා මේ රටේ තෝරගත්තා. ඔබතුමාලගේ සේවය අපි ඉතාමත් ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. අපි දන්න ඔබතුමාලගේ කැපවීම සම්බන්ධයෙන්. ඔබතුමා මේ ඉදිරි කියපු කතාවේදී මේ සිහිපත් කරා කලින් සැප්තැම්බර් මාසේ 15 වෙනිදායෙන් පස්සේ ඔබතුමාලා මේ පොදු ස්ථාන වලට ගමන් කරන වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයෝ මේ එන්නත් කරලාද කියලා පරීක්ෂා කරනවා කියලා. ඔබතුමාම සඳහන් කරා මේකට විරුද්ධව අපි මේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් නඩු යනවායි කියලා කතා කරනවායි කියලා. ඇත්තටම හමුදාපතිතුමා මේකෙදී මේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජනතාවට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් ඔබතුමායේ කරපු ප්‍රකාශයත් එක්ක ඇත්තටම ජනතාවගේ එන්නත ගන්න අකමැති වෙන ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිද්ධ වෙනවද කියන කාරණාව. ඔබතුමාට ඒ වගේ පසුබිමක ඔවැනි නියෝගයක් කරන්න පුළුවන්ද? නෑ අපි කිව්වේ නෑනේ අනිවාර්යයෙන්ම ගහන්න ඕනේ කියලා තාම කියලා නෑ. අපි කිව්වේ ඒ අවස්ථාවේදී සැප්තැම්බර් 15 වෙනිදා වෙනකොට එන්නත් කරාද කියන එක අපි පරීක්ෂා කරනවා කියලා ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණෙද්දී. එතකොට යම් ඕනම පුද්ගලයෙක්ට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේ රටේ අයිතිය තියෙනවා ඕන එක්කෙනෙක්ට එහෙම ගහන්න නැතුව ඕන කමක් තියෙනවා නම් ඉන්න පුළුවන්. එහෙම හිටියට කමන්නේ නැහැ. ඔවුන්ට තවත් පුද්ගලයෙක් අවදානමට ලක් කරන්න හැකියාවක් නැහැ. ඔබ දකිනවා වෙනත් රටවල් වල තිබුණා අපි වගේ නෙමෙයි තවත් රටවල් වල මේක අනිවාර්යයි මේක අපි තාම අනිවාර්ය කරලා නැහැ. අපි කිය පරීක්ෂාවට ලක් කරනවා කියලා. අනිවාර්ය කරපු රටවල් මේ වෙනකොට තියෙනවා ලෝකේ. ඊට හේතුව යම්කිසි පුද්ගලයෙක් එන්නත් නොකරගෙන ඉන්න පුද්ගලයෙක්ට පුළුවන් එක දෙන්නෙක්ට පුළුවන් වැඩි සංඛ්‍යාවට කොවිඩ් මේ පතුරවන්න. එතකොට එවැනි තමුන්ගේ අයිතිය වෙන්න පුළුවන්. නමුත් අනිත් සියලුම පුද්ගලයන් අනාරක්ෂිත කරන තත්වයක් ඇති කරන්න දෙන්න පුළුවන්ද කියන එක මෙවැනි තත්ත්වය. මේක ඉතාමත් භයානක වසංගතයක්. ඉතින් ඒකින්ද තමයි අපි කිව්වේ ප්‍රසිද්ධ ස්ථාන හෝ ඒ යම් ස්ථානවල දෙද්දි මේක පරීක්ෂා කරනවා කියලා වචනේ කිව්වේ. නමුත් ඉදිරියේදී මම හිතන්නේ ඔව් එන්නත් කරන්නේ නොකර ඉන්න එක ප්‍රශ්නයක් නෑ. නමුත් එන්නත් කරන්නේ එසේ නොකර තමුන්ගේ මොකක් හරි හේතුවක් හින්දා එන්නත් නොකර ඉන්න පුද්ගලයෙක් මේවැනි ස්ථානයකට පැමිණීමේදී මේක පරීක්ෂා කිරීම කිසිම මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන්න බෑ. මොකද තේරුම් ගත යුත්තේ අනිත් කට්ටියගේ ආරක්ෂාව හින්දා. ඉතින් එහෙම වුණොත් ඉදිරියේදී මේ රටේ වුණත් අනිවාර්යයෙන්ම මේවා අනිවාර්ය කරන්න පුළුවන්. මම නෙමේ මේකේ බලධාරියා. මේවා තීන්දුව තීරණ ගන්න සමූහයක් එකතු වෙලා අනිවාර්ය කිරීමක් සම්බන්ධයෙන් ජනතාවගේ සුබසිද්ධිය අනිත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සමහර වෙලාවට එවැනි තීරණයක් වුණත් ගන්න හැකියාවක් නැතුව නෙමෙයි. කියන්නේ ඉදිරියේදී අනිවාර්ය කිරීමක් එන්නත් අනිවාර්ය කිරීමක් සිදු වෙන්නට පුළුවන්. නෑ පුළුවන් වුණත් නැතත් තත්ත්වයේ තියෙන එක වෙන්නත් පුළුවන් නැවෙන්නත් පුළුවන්. නමුත් ඇත්ත කතාව අපිට යම්කිසි පුද්ගලයෙක් හෝ එවැනි තමුන්ගේ ආරක්ෂාව හෝ තමුන්ගේ ආරක්ෂාව නෙමෙයි තමුන් හිතනවා තමුන් ආරක්ෂයි කියලා. එන්නතක් නැතුව ඉන්න පුළුවන් කියලා. එහෙම හෝ තමුන් අනිත් පුද්ගලයෙක් ගැන බලන්නේ නැතුව තමුන් ගැන පමණක් හිතලා එහෙම ඉන්නවනම් ඔහු අනාරක්ෂිත පුද්ගලයෙක් බවට තත්ත්වයකට ඇති වෙන්න අවස්ථාවක් තිබෙනවනේ මේ කොවිඩ් රට තුල තියෙනකන් අපි දන්නේ නැහැ කවදද මේක ඉවර වෙන්නේ කියලා. ඉතින් එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එමගින් වැඩි සංඛ්‍යාවකට මෙන්න කොහේ හරි කියලා තිබ්බනම් එන්නතක් ගැහුවොත් කිසිම වෙතක කිසිදු පුද්ගලයෙක්ට නැවත කොවිඩ් ආසාදින වෙන්නේ නැහැ කියලා තියෙනවා නම් මෙන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් එන්නත ලබා ගත්තත් මෙන්න තත්ත්වයක් තියෙනවා වගේ. නමුත් අර කින තත්ත්වයන් අඩු වෙනවා කියන ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි වෙනවා කොහොම තියෙනවා. නමුත් පුද්ගලයෙක් සම්පූර්ණයෙන් තමුන්ගේ අභිමතාර්ථය පරිදි ඕ මං ගහන්නේ නැහැ කියලා ඔහුට ඕනම තැනක යන්න එන්න පුළුවන්ද කියන ගැන මම හිතන්නේ ජනතාව තීරණය කළ යුතු දෙයක් වෙනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් ඉර හරි කෙලින් සමග එකතු වෙමු.
ඔබ යළිත් එක්වන්නේ ඉර හරි කෙලින් සාකච්ඡාව සමග අද අපේ ආරාධිතයා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා. යුද හමුදාපතිතුමනි දැන් මේ වෙනකොට විශේෂයෙන්ම වෛද්‍යවරු 200කට වැඩි ප්‍රමාණයක් ආසාදිත තත්ත්වයට පත් වෙලා ඉන්නවා සහ දෛනිකව වාර්තා වෙන තොරතුරු අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයන් 50කට වැඩි පිරිසක් ආසාදිත තත්ත්වයට පත් වෙමින් ඉන්නවා. එතකොට මේ වගේ තත්ත්වයක විශේෂයෙන්ම අපි දන්නවා ඔබතුමන්ලා පූර්ණ කාලීන සැලසුමක් සහිතව මේ ආරම්භයේ සිට මේ දක්වාම මේ තත්ත්වය පාලනය කරන්න ගන්න ක්‍රියාමාර්ග පවත්වාගෙන යමින් පවතින ඉදිරියට යම් මට්ටමකදී මේ ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවදානම් මට්ටමට තවදුරටත් යනවා නම් අපි සතුව සැලසුමක් තිබෙනවාද එතනින් එහාට විශේෂයෙන්ම අපි දන්නවා ත්‍රිවිධ හමුදාවේ ඒ විශේෂයෙන්ම මේ ඉන්නවා වෛද්‍යාංශවලට සම්බන්ධ ඒකක වෙනම ඒ පිරිස් පාමේ ක්‍රියාන්විතය දැන් සක්‍රියව දායක වෙනවා. නමුත් බරපතල අවදානම් තත්වයක අපි ඉන්නවා මේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පත් වෙලා ඉන්න තත්වයත් එක්ක. මොකක්ද ඔබතුමා සතු සැලසුම සහ ඔබතුමන්ලාගේ විශේෂයෙන්ම මේ කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තුල මේ සම්බන්ධයෙන් යම් කිසි සාකච්ඡාවක් දැන් නිර්මාණය වෙලා තියෙනවද? ඔව් දැන් මෙහෙමයි නිමේෂ් වැදගත් වෙන්නේ ඕනම ආයතනයක් පොදුවේ කාර්යසද බලකාඩ ප්‍රථම අපි සෑම ආයතනයක් සෑම අමාත්‍යාංශයකම තියෙන සැලසුම්. අපි හමුදාවක් ගත්තත් අපේ තිබෙන සැලසුම්. ඒ අනුව තමයි අපිට කටයුතු කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශෙත් ඒ ආකාරයෙන්ම සැලසුම් තිබෙනවා. ඉතින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සෞඛ්‍ය ලේකම්තුමා අමාත්‍යතුමා මේ ඔක්කොම කණ්ඩායම එකතු වෙලා ඔවුන්ගේ සැලසුම ඔවුන් සකස් කරගෙන තමයි මේ ක්‍රියාවලියට එකතු වෙලා තිබෙන්නේ. එතකොට අපි දකිනවා දැන් අපි හමුදාව ගත්තත් අපි යම්කිසි සියලුම අයවලුන් මේකට යොදවලා නැහැ. අපි යුද උපක්‍රමත් එහෙමයි ඔක්කොම දාන්නේ නැහැනේ අපි. ඉතින් යම්කිසි කොටසක් හැම වෙලේම යොදවනවා. තව කොටසක් අපි අතිරේක වශයෙන් තියාගෙන ඉන්නවා. දැන් මේ කොවිඩ් කාලෙදී තව කොටසක් නිරෝධායන වෙමින් පවතිනවා. තව කොටසක් නිවසකත් තියෙන කණ්ඩායම් වශයෙන් අපි බෙදලා තමයි අපි මේ හමුදා තුල කරන්නේ. මේ යුද්ධය හැට නොපෙනෙන සතුරෙක් එක්ක කරන්නේ. ඔව්. එතකොට මෙහිදී ඇත්තටම සෞඛ්‍යාංශවලත් අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ මොකද ඒක අපි කාර්ය සාධක බලකායක් වශයෙන් වෛද්‍යවරුන්ට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට අපිට කීමට හැකියාවක් නැහැ. ඔවුන්ගේ රෝහලක් තුල කළ යුතු ක්‍රමවේදයන් මොකක්ද කියන එක කී දෙනෙක් වැඩ කරන්න ඕනද කී දෙනෙක් වැඩ නොකරන්න ඕනද කියන එක. ඒකේ අමාත්‍යාංශයේ තුල තිබෙන සැලසුමක් සහ හදිසි අවස්ථාවකදී කොහොමද කටයුතු කරන්න කියලා සැලසුම් එකේ තිබෙනවා. ඊට අමතරව තියෙනවා ඔබතුමා අහුව විදිහට සමහර අවස්ථාවලදී ඔබ දැක්කා පසුගිය කාලවකවානුවේදී සමහරලාට ඔවුන්ගේ සමහර පුද්ගලයන් රැකියාවට පැමිණෙන්නේ නැතුව රපෝර්තු නොකරන අවස්ථාවලදී හමුදාවේ ඒ සුළු කාර්ය මණ්ඩල සහ අනිකුත් අවශ්‍යතාවයන් වලට අපිට සපයන්න හැකියාවක් තිබුණා. නමුත් මේ කියන තත්ත්වය මේක වසංගතයක් ලෝකෙම වෙලාගෙන ඉන්න වසංගතයක් ලෝකේ සියලුම රටවල් වල සෞඛ්‍යාංශවල මේ ආකාරයෙන් මීටත් වැඩි ආකාරයෙන් තත්ත්වයන් නැති වෙච්ච තත්ත්වයන් තිබෙනවා. අපි කිසිසේත් ඒවා ප්‍රාර්ථනා කරන්නේ නැහැ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ඉන්නේ විශේෂඥවරුන් සහ අපේ වෛද්‍ය වෘත්තකයන් ඉතාමත් දක්ෂ සහ බුද්ධිමත් වෛද්‍යවරුන්. ඔබ දන්නවා ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ලෝක සෞඛ්‍ය ශාස්ත්‍රයන් එක්ක බැලුවම් පස්සේ තාමත් උසස් ස්ථානයක තිබෙන්නේ. මේ ඒ කියන්නේ උසස් තත්ත්වයක තිබෙන්නේ. අපේ වෛද්‍යවරුන් ගොඩාක් දක්ෂයි. ඒත් එක්ක අපි සෑම දෙයකදීම ඒ කියන්නේ මීට ඉස්සල්ලා මැලේරියාවත් මීට ඉස්සල්ලා වෙනත් වසංගතාවත් නැත්නම් අපේ උපත් වල තියෙන මොටැලිටි රේට් කියලා තියෙන මරණ අනුපාත උනත් තාමත්ම අවමගයක් ගන්න රටක් ශ්‍රී ලංකාව මෙදා ඉඳලා. ඉතින් මෙදා ඉඳලා අපේ මේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන් ඉතාමත් බුද්ධිමත් දක්ෂයි. ඒ වගේම හොඳ හොඳ ස්ටෑන්ඩඩ් තියෙන රටක් හැටියට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නේ. ඉතින් මම හිතන්නේ ඔවුන්ගේ සැලසුම් තිබෙනවා. ඒ ඔවුන්ගේ සැලසුම් ඉස්සලා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊට පසුව තමයි කාර්ය සාධක බලකායක් වශයෙන් මේවට තියෙන සැලසුම් මොකක්ද කියලා. ඉතින් ඕනම එකක තිබෙනවා මේ අපි ඕනම දෙයක් කරන්නේ හැම දෙයකටම ඕල්ටර්නේටිව්ස් නැත්නම් දමත් විකල්පයක් හොයාගෙන කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන එවැනි තත්ත්වයන් වලට ඇති නොවේයි කියලා. තාම අපි එවැනි බරපතල තත්ත්වයකට ඇවිල්ලා නැහැ. නමුත් ඔබතුමා කියන වගේ අපි යන්නේ මේ ඩෙල්ටා ප්‍රදේශයේ. ඔබ දැක්කා ඉස්සෙල්ලා පළවෙනි වකරණ මේක මතක් කර දිය යුතුයි. මොකද ඉස්සෙල්ලාම කොවිඩ් ආසාදිතයෙක් හමු වෙන කාලේ මේ රටේ
කොවිඩ් සඳහා වෙන් කළ තිබ්බේ ඇඳන් දෙකක් ඊට පස්සේ 26ක් වගේ තමයි මේ ඇඳන් තිබ්බේ ICU beds කියන එක. දැන් ඒක 184 දක්වා වර්ධනය කළා තියෙන සෞඛ්‍ය ශාස්ත්‍රයෙන්. ඒත් එක්ක රෝහල් IDH රෝහල සහ තවත් රෝහල් දෙකක් තුනක් පමණයි මුළු ලංකාවෙම මේ සඳහා මේවා කරලා තිබේ. එතකොට සමහර පුද්ගලයන් ඇහුවා අපෙන් පුළුවන්ද මේ මෙච්චර සංඛ්‍යාවක් අපිට හසුර ගන්න හැකියාවක් තියෙනවා. අපිට ඒකට ස්ට්‍රැටජියක් තිබ්බා. ඉතින් ඒකින්ද අතිගරු ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී හදුවා ක්‍රමවේදයක් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කියලා එකක් හදන්න කියලා අපි ඒකට සම්බන්ධ වුණා. ඉතින් එතකොට අර රෝහල් පද්ධතියෙන් වැඩි දියුණු ක්‍රම ගත්තා. ඒ වගේ යටසල පහසුකම් වැඩි දියුණු කරලා අපි හදලා දුන්නා. ඉතින් ඒ විදියට ඒ අවස්ථානුකූලව අපිට එකපාරට පටන් ගද්දී අපි රෝහල් මෙච්චර සංඛ්‍යාවකට කියලා අපි හැදුවේ නැහැ. ඒ අවස්ථාවේ හමුණු සංඛ්‍යාවන් වැඩි වුණා. අනුව අපි කටයුතු කරනු ලැබුවා. ඒ අනුව තමයි අදටත් මෙච්චර සංඛ්‍යාවන් හමුවද්දී අපි මේක තවමත් කළමනාකරණය කරන්න යන්නේ. තුබුදුමා ඇහුවේ වෛද්‍ය වෘත්තියේ යෙදෙන අයවලුන් සඳහා යම්කිසි මේ தත්ත්වය තව තවත් බරපතල වුණොත් තිබෙනවාද කියලා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ඔය ඉතින් ඉන්න කණ්ඩායමෙන් තමයි අපි කළ යුත්තේ. ඉතින් අපිට කියන්න බෑනේ පිට රටවලින් මේවට කියනවා කියලා. අපි ඉන්න කණ්ඩායමේ ඒක තමයි මම කිව්වේ සෞඛ්‍ය අමාත්‍යාංශ අනිවාර්යයෙන්ම සැලසුමක් ඇති මේ සම්බන්ධයෙන්. ඒ සැලසුම ක්‍රියාත්මක වුණාන් පස්සේ තමයි දෙවනුව මේ තත්ත්වයක් එන්නේ. ඉතින් ඒ අනුව ආවන් පස්සේ කළ යුත්තේ අපිට අර මං කිව්වාගේ අපේ තියෙන විකල්ප සාමාන්‍යයෙන් අනවුත් වෛද්‍යවරුන් එපමණ ප්‍රමාණයක් මම හිතන්නේ ලංකාවේ ඉන්නවා කියලා. තවත් විකල්ප ඉතින් තියෙනවා සමහරට විශ්‍රාම ගියාලු සම්බන්ධ කරගන්න හැකියාව විශ්‍රාම ගියාලු සම්බන්ධ කරගන්න හැකියාව තියෙනවා. තාම අපිට මේවා කළා නැහැ. වෛද්‍ය අවසන් ගොඩක් වෙද මොනත් රටවල් වල අවසන් වසරේ ශිෂ්‍යයන්ුත් යොදවලා කරේ. තාම අපි ඒ තත්ත්වෙත් තාම ලොකුවට අරන්නේ. මේ ශිෂ්‍යයාවන් අරන් තියෙනවා සමහරට කෝල් සෙන්ටර් එකකට ටෙලිෆෝන් එකක් ආන්සර් කරලා උපදෙස් දෙනවා වගේ තාමත්ම 100%ක්වත් වගේක් එහෙම අපි අල්ලලා නැහැ. ඒවා තියෙනවා. ඉතින් අර කර්තව්‍යම කරන්න හැකියාවක් නැතු වුණත් මේක මර්ධනය කර ගැනීමට විකල්ප අපේ තියෙනවා. ඉතින් මේ විකල්ප ඒ අනුව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා. හමුදාපතිතුමනි දැන් ඔබතුමාගේ ඡායාරූපය සමග හැම දවසකම සංඛ්‍යා ලේඛනයක් යනවා අද දවසේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය කියලා. මේ සංඛ්‍යා ලේඛනයේ නිවැරදිතාවය සම්බන්ධයෙන් ඔබතුමා තහවුරු කරගෙනද මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ? නැහැ. මට තහවුරු කරගන්න කිසිම ක්‍රමවේදයක් නැහැ. මම මේකේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මට කියන්නේ වසංගත රෝගී අංශයේ ප්‍රධානියා. එතකොට එතුමා තමයි වසංගත රෝගී අංශයේ ප්‍රධානියා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ කොවිඩ් සම්බන්ධයෙන් ක්‍රියා කරන ඉතාමත්ම ප්‍රබලම පුද්ගලයෙක් වෙන්නේ. එතුමාට තමයි ඒකේ අයිතිය කියලා කියන්නේ. ඔහුට තමයි කාර්යභාරය පැවරිලා තිබෙන්නේ මේ කොවිඩ් සම්බන්ධයෙන් සෑම දිස්ත්‍රික්කයෙන්ම සොයාගන්නා කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පුද්ගලයා ඌට තමයි ඌගේ ඒ කියන්නේ ඌගේ කාර්යමණ්ඩලයට තමයි මේ සංඛ්‍යාවන් පැමිණෙන්නේ. ඔවුන් තමයි මේක නැවත විශ්ලේෂණයකට පත් කළා. මේක මතක තියාගන්න ඉතාමත් කෙටි වේලාවකින්. හරිද? මේකේ එන්නේ අපි දෙන්නේ අනිද්දා රිසර්ච් නෙමෙයි මේ අනිද්දා මේ පෙරේදා හම්බ වෙච්ච කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව නෙමෙයි. දෛනික ආසාදිතයන් දෙන්නේ. ඒතකොට මේ දෛනික ආසාදිතයන් වුන් ලබා දෙන්නේ එදා මේ අන්තිම මොහොත වෙනකන් හමු වෙන සංඛ්‍යාවන් ඒ අවස්ථාවේ ලබා දෙන්නේ. ඒක තමයි අපි දෙවරකට දෙන්නේ. හන්දෑවේ අපි කාටද මේ ලබා දෙන්න ඕනේ? අපි රටේ ජනතාව දැනගන්නනේ. මේ රටේ ජනතාව දැනගන්න නම් අපි ඉස්සෙල්ලාම මම හිතන්නේ ප්‍රවෘත්ති ප්‍රකාශ පටන් ගන්නේ සන්ධ්‍යාවේ 6ට විතර. ඊට පස්සේ තමයි අනිකුත් විවිධ නාලිකාවල පටන් ගන්න. ඉතින් ඒකින්ද අපි සාමාන්‍යයෙන් 6ට ඉස්සෙල්ලා 5:45 5:00 විතර වෙද්දී අනිවාර්යයෙන්ම ප්‍රථම වටේ යන සංඛ්‍යාව ලබා දෙනවා. ඊට පස්සේ නැවත වතාවක් අවසාන වශයෙන් රාත්‍රී 9:00 9:10 අතර තවත් ප්‍රවෘත්ති විකාශයක් යනවා. ඒ අතර කාලෙදී දෙවන වතාවටත් අපි ලබා දෙන අවස්ථාවක් සංඛ්‍යා ලේඛනවල සංඛ්‍යා ඔබතුමා අපේ මේ යුද හමුදාපතිවරයා වගේම කොවිඩ් මේ බලකාය ප්‍රධානියා ඔබතුමා දෙන සංඛ්‍යා ලේඛනයක් පිළිබඳව මහ ජනතාවට විශ්වාසයක් තියෙන්න ඕනේ. නමුත් පහුගිය දවස්වල අපි දැක්කා විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන සහ ජාතික මට්ටමේ සංඛ්‍යා ලේඛන අතර විශාල පරස්පරතාවයන් තිබුණා. නමුත් ඔබතුමා අදටත් මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවා. ඒතර ඔබතුමා මේ සංඛ්‍යා ලේඛන නිවැරදි නොවීම සම්බන්ධයෙන් ඔබතුමාට ගැටලුවක් නැද්ද? නෑ, මට ගැටලුවක් තිබ්බා. ප්‍රථම වශයෙන් මේක බෑව මෙහෙම එකක් කියලා දැනගත්තේ වහාම මේක ප්‍රශ්නයක් ආවා.
අපිත් ඉස්සල්ලා හව කොහොමද මේ එන්නේ මේ මොකද්ද ක්‍රමවේදේ ඔබතුමාලා මේක කරන්නේ කොහොමද මේක සංඛ්‍යාව හරිද කියන මතේ අපි ඔවුන්ගෙන් අහලා තමයි අපි නිකම්ම කියන පළියට කිව්වේ නැහැ. ඉතින් ඒ අනුව තමයි ඔවුන් කිව්වේ. මේක කවදාකවත් වැරදි තත්ත්වයක් තිබ්බේ නැහැ. ඉස්සල්ලා ආසාදීදෙන් 50 100ක් 150 200ක් 1000ක් හම්බෙද්දී තත්ත්වෙ තිබ්බේ නැහැ. දැන් තත්ත්වෙලා තිබෙන්නේ තවත් ප්‍රශ්නයක් එක තිබ්බා. ඔවුන්ගෙන් මම මේ පළවෙනි වතාවට මේ බව දැනුම් දුන්නම් පස්සේ ජනතාව අතරට ගෙනාපු අවස්ථාවේදීම මේ පිළිබඳව අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවා. ඇයි මෙහෙම තත්ත්වය කියන්නේ? මොකද අපෙත් තියෙනවානේ අපේ විශ්වාස ඔබතුමා කිව්වා වගේ අපේ විශ්වාසය අපිට කඩ කරගන්න බෑ. මොකද යම් සෞඛ්‍ය මේ ඒ අංශයෙන් ලබා දෙන වසංගත රෝගී අංශයෙන් ලබා දෙන උන්ගේ ප්‍රධානියා වෙන කවුරුත් නෙවෙයි ප්‍රධානියා පෞද්ගලිකව මට කතා කරලා තමයි කියන්නේ මේ ගාන කියලා. ඒත් එක්ක විනාඩියකට පස්සේ එතුමා SMS එකකුත් නැවත තහවුරු කරනවා මේක කියලා. එතකොට ඒ කිව්වම මම විශේෂයෙන්ම ප්‍රවෘත්ති මේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාටත් දැනුම් දෙනවා. ඒත් එක්ක සියලුම නාලිකාවලට මම පෞද්ගලිකවත් දැනුම් දෙනවා සියලුම නාලිකාවලට. ප්‍රධාන විද්‍යුත් නාලිකාවලට සියල්ලමකට දැනුම් දෙනවා අපි. එතකොට මට මේක නැවත ප්‍රශ්න කළා මේ දත්ත විශ්ලේෂණය කරන්න ගියොත් ඒ හවසෝයි කියන වෙලාවට අපිට ලබා දෙන්න බෑ. කාලයත් එක්කත් හිතන්න ඕනේ. හැබැයි ඔබතුමාලා ඒක අන්තිම ඉලක්කමටම දෙනවනේ. ඒ කියන්නේ අඩු අන්තිම ඉලක්කමට දෙන්නේ එතුමත් අන්තිම ඉලක්කමට හදලා දෙන එක තමයි මට දෙන්නේ. එතුමා විශ්වාස කරනවා. එතුමාම විශ්වාස කරනවා. ඔව් කාර්යසාධක ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානීය වශයෙන් තමයි මම රටට මේක හෙළි කරන්නේ. මම එතුමා විශ්වාස කරන්න ඕනේ. එතුමා විශ්වාස නොකරපු මුළු ලංකාවෙම කොවිඩ් සම්බන්ධයෙන් වසංගත රෝගී අංශය තමයි ලංකාවේ කටයුතු කරන්නේ අනිත් ශ්‍රේෂ්ඨත් එක්ක. මේ අනිත්කුත් ඒ කියන්නේ රෝහල් වල ප්‍රතිකාර කරන එක සම්බන්ධයෙන් කටයුතු කරාට මෙවැනි වසංගතයක් තත්ත්වයක් යටතේ මෙවැනි බෝවන රෝගයක් තියෙද්දි ඒ බෝවන අංශෙන් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවර්ලා තියෙන්නේ උන්ට තමයි රාජකාරී පවර්ලා අදත් ඔබතුමා මේ සංඛ්‍යාලේඛනය දුන්නා අදත් විශ්වාස කරන්නේ එතුමලා කියන එක මට පිළිගන්න වෙනවනේ. එහෙම නැත්නම් අපි එතන ගිහලා ගණන් හදන්න වෙනවනේ. එතකොට එතුමා කියන එක අපිට පිළිගන්න වෙනවා. එතකොට එතුමලාගෙන් මම අහලා බැලුවම් පස්සේ ආයතනයෙන් අහලා බැලුවම් පස්සේ ප්‍රධානියගෙන් අහුවම් පස්සේ මොකද්ද මේකට හේතුව කියලා එතුමා පැහැදිලිව ප්‍රකාශ කරා. දැන් අද මම මේ ස්ථානයේ එන්නේ ඉස්සෙල්ලත් මම මේ පිළිබඳව නැවත වතාවක් අද දුන්න ගණන් සම්බන්ධව දැන් මේකේ මොකක් හරි වෙනසක් තියෙනවද කියලා නැවත අහලා තමයි මේ ඇවිල්ලා කතා කරන්නේ. නැත්තම් මේ ගිය සතියේ කතා කළාද කතා කරන්නේ නැහැ. මොකද හැමදාම හැන්දෑ 6ට කතා කරනවමයි, රැයටටත් කතා කරනවමයි. ඊට අමතරව මේ ප්‍රශ්නෙත් මම නැවත වතාවක් අද මේ දෙන එක ෂුවර්ද කියලා අහුවම. එතකොට කිව්වා ඔව් කියලා. එතකොට වෙලා තිබෙන්නේ දැන් මෙහෙම දේවල් තිබෙනවා. මේකේ සමහරලාට තිරේ පිටිපස්ස පොගේ දේවල් සමහරට ඔබතුමාලවත් මේ රටේ ජනතාවත් දන්නේ නැතුව ඇති. දැන් ඉස්සර PCR පරීක්ෂණයක් කරලා ඊට අමතරව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ඉතාමත් සුළු ප්‍රමාණයක් කරනවා. PCR වැඩි ප්‍රමාණයක් කරනු ලැබුවා. ඒ ආයතන කීපයකින් කරේ. දැන් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කියන එක විශාල ස්ථානවල කරනවා. මේ හැමතැනම වගේ දැන් ගොඩක් ස්ථානවල මේ කරන තත්ත්වයක් ඇවිල්ලා. මේ එන ඔක්කොම වාර්තා එන්න ඕනේ ඒ පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මාර්ගයෙන් තමයි මේ කොළඹ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට මේක පැමිණෙන්නේ. එතකොට පැමිණෙද්දී ඔබතුමාර කියපු කාරණේ හරහානේ ඔය කතාව ආවේ. ඒ කාරණේදී සෞඛ්‍ය අමාත්‍යාංශය මට ලබා දුන්නේ පණිවිඩය මම ඒ පිළිබඳව ඇහුවම ඔය දාපු නාලිකාවල දාපු දත්ත එදා මේ කට්ටිය ප්‍රකාශයටපත් කරපු දත්ත නෙමෙයි. මේ කට්ටිය කොහෙන් ගත්තද දන්නේ මේ ප්‍රකාශය කරා කිව්ව දත්ත ඒ දත්ත නෙමෙයි. නමුත් පුද්ගලයෙක් කියපු දත්ත වෙනත් එකක් කියලා. එතකොට ඒ කියපු පුද්ගලයා මොකක් හරි කියපු නගරේ අපි ගත්තොත් ගම්පහෙන් මම හිතන්නේ ප්‍රශ්නේ ආවේ මඩගලුවේ ප්‍රශ්නේ ආවේ. ඒ තැන් දෙකෙන් එතුමලා කියලා තියෙනවා දැන් ඒ කට්ටිය ගණන් දීලා තියෙන්නේ 150යි නැත්තම් 500යි කියලා. නමුත් එහෙම කිව්ව පළියට මේ කට්ටිය දාන්නේ නැහැ. ඒ කියපු ස්ථානෙම වෙලා තියෙනවා එකම 3 දෙනෙක් එකම පුද්ගලයා තැන් 3ක රිපීට් කරලා තියෙනවා. එකම පුද්ගලයාගේ නම නෙමෙයි අත 3 පාරකට ගණන් හදලා තියෙන අවස්ථා තිබිලා තියෙනවා. ඉතින් ඒවා මේ කට්ටියට ආවන් පස්සේ මේ ආයතනයේ දුන්නම් පස්සේ මේ කට්ටියගේ තත්ත්වය තියාගන්න ඕනේ. කට්ටිය ඒකත් සත්‍යභාවය කට්ටිය තියාගන්න. එතකොට ඒ කට්ටිය දෙන්නේ ඒ කට්ටිය දැනුම් දුන්නේ වසංගත රෝගී අංශයෙන් දැනුම් දුන්නේ මට. එහෙම ආවම ඒ කට්ටිය නම ඒකේ මොකද්ද මේ පොසිටිව් රේට් කියන තත්ත්වය මොකද්ද කියන එක සහ ඒ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරගන්න නැතුව මේ දෙන ඒවා මේ කට්ටිය ගණන් වලට එකතු කරන්නේ නැහැ කියලා. එතකොට අන්න හිම ප්‍රශ්න තිබිලා තිබ්බා. ඕක හැමදාම වෙච්ච දෙයක් නෙවෙයි. ඉදා ඉඳලා තිබ්බ දෙයක් නෙවෙයිනේ. එතකොට ඔය ප්‍රශ්න සහගත වෙච්ච අවස්ථාවේදී අනන්‍යතාවයක් කිසිම දෙයක් නැතුව නම්බරයක් වශයෙන් පමණක් දුන්න දේවල් මේ කට්ටිය එකතු කරලා නැහැ. මොකද මේ කට්ටිය වග කියන්න ඕන දුන්න එක. ඔබ දකින්න ඇති අතීතයේ තිබ්බා ඒ වගේ පොඩි ප්‍රශ්න අද දාලා 2ක්ද 10ක් විතර අඩු කරපු අවස්ථාවක් තිබ්බා. හරිද? එහෙම තිබ්බා.
ඉතින් මේවා කරන්නේත් මේක වෙන ක්‍රමවේදයක් නෙමෙයි මොවුන්ම යම්කිසි සංඛ්‍යාවක් කීප දිනක එකතු වෙලා මේ වැඩේ කරන්නේ. එතකොට ඒ කට්ටිය ඒ දේවල්ගේ ඒ තිබ්බ අතීතයේ තිබ්බේ දේවල් එක්ක අත්දැකීම් එක්ක මොවුන් හැම වෙලාවෙම නමයි ඒ පුද්ගලයාගේ අනන්‍යතාවය අරන් තහවුරු කරලා තමයි අපිට දෙන්නේ. ඔබතුමා දැන් විශ්වාස කරනවාද මේ කොවිඩ් සම්බන්ධයෙන් තියෙන සංඛ්‍යා ලේඛන ඒ කියන්නේ මරණ සහ මේ මූලික සංඛ්‍යා ලේඛන මේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රමාණය ඔබතුමා දෙන දත්ත නිවැරදි කියලා? ඔව් අනිවාර්යයෙන් මට දෙන දත්ත එතුමාලා දෙන්නේ හරිනම් එහෙමනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔබතුමා කියන්නේ මේ ඔබතුමාට විශ්වාසයක් නැහැ. නමුත් ඔවුන් දෙන දත්ත හරිනම් මේක හරි. මට විශ්වාසයක් තියෙනවා. මට එතුමා විශ්වාස කරන්න ඕනේ නැත්නම් අපි වැඩ කරන්නේ කොහොමද? අපි හමුදාවල පුරුදු වෙලා තියෙන්නේ අපිට දුන්නොත් අපිට හොව් කිව්වොත් ඔව් නැහැ කිව්වොත් නැහැ ඇත්ත කිව්වොත් ඇත්ත කියන සමාජයක අපි හමුදා අපේ තියෙන කල්චර් එකේ වගේ. අපේ කවදාකවත් බොරු කරන්නේ නැහැ රණවිරුව. එතකොට ඉන්න අපි පුරුදු වෙලා තියෙන්නේ යටතේ. ඒත් එක්ක මේ බුද්ධිමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටින්දලා උඩට ආපු වෛද්‍ය අංශයේ ප්‍රධානියා දෙන එක මට අනිවාර්යෙන් පිළිගන්න වෙනවා. ඉතින් මම පිළිගන්නේ නැත්නම් එතුමා පිළිගන්නවනේ අනිවාර්යෙන්ම. මම පබනක් නෙමෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පිළිගන්නේ නැත්. එතුමා කියන කතාව ලේකම්වරයා ඇමතිතුමා පිළිගන්නෙත් එකයි රටේ ජනාධිපතිතුමාට පිළිගන්න වෙන්නේත් එතුමා කියන කතාව. අපි කිසිම කෙනෙක් මම හිතන්නේ මම කියපු එක කිසිම පුද්ගලයෙක් ඒක ඇතුළට ගිහිල්ලා මෙහාට දෙන්න කොලේ කියලා 1 2 3 කියලා ගණන් කරන ක්‍රමයක් අපිට ඉදියක් නැහැනේ. අරහේ දුන්න 50 කොහෙන්ද ගත්තේ මේ 50 කියලා ගන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යක්ෂකවරයාට ඒ දේ කරන්න පුළුවන් සමාජ හැකියාවක් ඇති. මට එහෙම කරන්න හැකියාවක් නැහැ. මට එහෙම මේ ප්‍රථමයෙන් මට එහෙම අයිතියකුත් නැහැ එහෙම දේවල් කරන්න. එතකොට මට වෙනවා අනිවාර්යයෙන්ම ඔහු කියන කතාව විස. නමුත් ඔහුගේ කතාවෙත් යම් කිසි දෙයක් තිබ්බයි. උතුමා කිව්වේ මේ ආකාරයෙන් දත්ත පමණක් දීලා මොවුන්ගේ අනන්තතාව දුන්න නැති ඒවා ඔවුන් මේකට එකතු කරන්නේ නැහැ. එතකොට එකතු කරන්නේ නැති වුණත් ඔය කියපු කාල සීමාවේදී සමහර දේවල් පසු කාලීන ඒවා තෝරලා බේරලා නම වැරදිලා තිබිලා නැත්නම් වයස වැරදිලා තිබිලා හරි නැත්නම් ඔහුගේ මේ පොසිටිව් මේක කියන එක රැපිඩ්ද මේකද කියලා තෝරලා ඉවරලා ආපහු ආම් පස්සේ ඔවුන් ඒ සංඛ්‍යාවන් නැවත මේ ප්‍රධාන අගයට එකතු කරයි කියලා. ඒ අනුව කිසිම දෙයක් මේ අඩු කරලා නැහැ. මොකද දැන් 10 වෙනි දුන්නට සමහර ඒවා 11 12 වෙනකන් යන්න පුළුවන් මෙවැනි විශාල වශයෙන් හම්බ වෙන කාල සීමාවේදී 100ක් 200ක් 1000ක් හම්බෙද්දි කාල සීමාවක නෙමෙයි 4000ක් විතර හම්බෙද්දි මේ හැන්දෑව දෙන එක ටෙස්ට් කරලා දෙන එක අනිත් පැත්තට දෙන්නේ. ඒ වගේ තිබ්බ අපහසුතාවයන් පත් වෙලා මේක ඒ කට්ටියත් එක්ක මේක निराකරණය කරන උන වහාම වුන් මේ ඩිලේ රිපෝටිං කියලා එකක් මේ කට්ටිය එකතු කරලා තියෙනවා. ඉතින් ඒකත් මම ඇහුවේ ඒකයි මම ඉන්දිසල් ඇහුවම එතුමා මට පැහැදිලිව දැනුම් දුන්නේ එහෙම ඩිලේ රිපෝටිං කියලා හරි අපි රෙකෝඩ් කළා අවසාන වශයෙන් අද ලංකාවේ ඉන්න කොවිඩ් 19 මෙතෙක් හොයාගත්ත සංඛ්‍යාව ඒක වෙනස් වෙලා නැහැ. නමුත් එදා දෙද්දි යම් කිසි වෙනසක් ඇති වෙන්න පුළුවන් කියලා. හම්දපතුමා දැන් මේ ලෝකයේම වසංගතයක් නෙමේ කොවිඩ් ලෝකයටම බලපව වසංගතයක් නේ. ඒතකොට එක එක රටවල් කොවිඩ් පාලනය කිරීම සඳහා එක එක ක්‍රමවේද භාවිතා කරනවා. දැන් නවසීලන්තයේ ඕස්ට්‍රේලියාව වගේ අපි ගත්තොත් එක ආසාදිතයෙක් හම්බුණා තෝන් තනිකර ලොක්ඩවුන් කරලා ඔවුන්ගේ රට ඒ විදිහට කරගෙන යනවා. හැබැයි ඉන්දියාව ඇමරිකාව වගේ ගත්තොත් එහෙම අපි දකින්නේ ඔවුන් නව සාමාන්‍යීකරණයකට ගිහලා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනවා. නමුත් රට ලොක්ඩවුන් කරන්න ඒ වගේ විවිධ ක්‍රමවේද. දැන් මේ කොවිඩ් පටන් ගත්තා යයි පැවසෙන චීනයේ පවා ක්‍රමවේදයක් භාවිතා කරලා මේක දැන් පාලනය කරමින් ගිහිල්ලා ඉතා සාර්ථකව පාලනය කරමින් යනවා. මේ ක්‍රමවේදයන්ට සාපේක්ෂව ලංකාව තියෙන්නේ කොයි වගේ පාලන ක්‍රමවේදයක් යටතේද? ඔව්. ඒක ඔබතුමිය ඇහුවේ වැදගත් ප්‍රශ්නයක්. දැන් අපි කොවිඩ් ප්‍රථම ආසාදිතය මාර්තු මාසයේ 11 වෙනිදා පසුගිය වසරේ හමු වෙද්දී අපේ සැලසුමක් අතිගරු ජනාධිපතිතුමා කාර්යසාධක බලකායට දැනුම් දීලා තිබ්බා. කාර්යසාධක බලකාය විශේෂඥවරුන්ගෙන් කතා කරගත්ත සැලසුමක්. ඒ අනුව ඒ අවස්ථාවේ අපි මොකක්ද තිබ්බ සැලසුම කොයි දාසාදිතයෙක් හමු වහාම ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් කවුද කියලා හොයන ක්‍රමවේදයක් අපේ තිබ්බා. ඒ ආශ්‍රිතයන් මොකද කරේ? ඒ කට්ටිය අරන් වෙන් කරගෙන ආශ්‍රිතයන් අපි නිරෝධායන ලක් කරන ක්‍රමවේදයක් හදලා තිබ්බා. ඒත් එක්ක දෙවනි ආශ්‍රිතයන් පවා නිවසක නිරෝධායන කරන ක්‍රමවේදයක් තිබ්බා. ප්‍රථම ආශ්‍රිතය යනවා නිරෝධායන මධ්‍යස්ථානයකට හමුදාවේ, දෙවන ආශ්‍රිතය යනවා හෝ තුන්වෙනි ආශ්‍රිතය නිවසක නිරෝධායන කරන ක්‍රමවේදයක් තිබ්බා. ඒ ඇවිල්ලා ඒ ආශ්‍රිතය ආසාදිතය සහ ආශ්‍රිතය සම්බන්ධයෙන් නිරෝධායන ක්‍රමවේදයන් කීපයක් තිබ්බා. ඒ වගේ කට්ටිය නිරෝධායන කරනවා. ඊට අමතරව පිට රටවල ඉගෙන කට්ටිය නිරෝධායන කරනවා. ඒත් එක්ක ඒ කට්ටියත් හෝටල් සහ දෙකක ගිලා නිරෝධායන කරනවා. ඒ නිරෝධායන ඒ කියන්නේ ආශ්‍රිතයන් කොන්ටැක්ට් ට්‍රේසිං කියලා පුද්ගලයා හමාගෙන ගිහලා හොයාගත්ත ක්‍රමවේදයක් තිබ්බා. ඊට පස්සේ අපි නිරෝධායන ක්‍රමවේදයක් හැදුවා. ඒ නිරෝධායන ක්‍රමවේදයත් ওই தත්තට අරන් ගියා. ඒත් එක ඊට පස්සේ අපි ආව තුන්වෙනි අවස්ථාවක්
යම් කිසි ආශ්‍රිතයෙක් හම්බුනාම ඒ පුද්ගලයාගේ ආශ්‍රිතයන් නිවසක නිරෝධායනය කරනවා වගේම ඊට පස්සේ යම් කිසි විවල් ප්‍රමාණයක්ම මේ ආකාරයෙන් නිරෝධායන කරන්න වුණා නම් ඒ ගම යම් කිසි ආකාරයෙන් පැතිරීමක් කරයි කියලා බලාපොරොත්තුෙන් ගම හුදකලා කියන වචනයක් ගිහලා හුදකලා භාවයට පත් කරන ක්‍රමවේදයක් අපි කරලා තිබ්බා. දැන් මේ හුදකලා භාවයන් සමහර විශාල ප්‍රමාණයෙන් කරගෙන ගියා. ඒ අතර අපි තවත් ක්‍රමවේදයක් ආවා. හරි හුදකලා කරන අතර නිරෝධායන ඇඳිරි නීතිය. ගිය වසරේ ඉඳලා අපි පළවෙනි හම්බුණ ගිය මාර්තු හම්බුණාම අප්‍රේල් මාසයක් විතර වහගෙන නිරෝධායන ඇඳිරි නීතියක් යොදවලා ඒ තත්ත්වය පත් කරගන්න ලැබුවා. දැන් මේ අවුරුද්දේ අවසාන වශයෙන් අපි දැනුත් ඉන්නේ නිරෝධායන ඇඳිරි නීතියක් යටතේ. නමුත් ඊට ඉස්සෙල්ලා අවසාන වශයෙන් මැයි මාසේ 23 වෙනිදා ඉඳලා ජූනි මාසේ 25 වෙනිදා දක්වත් මාසයකට වැඩි කාලයක් නිරෝධායන ඇඳිරි නීතිය යොදා. ඒ තව ක්‍රම. ඊට අමතරව අපි ගෙනාව තව ක්‍රමවේදයක් සංචරණ සීමාවන්. අපි පළාත් අතර සංචරණය කිරීම නැවැත්තුවා. ඒත් අමතරව දිස්ත්‍රික් අතර සංචරණ සීමාවන් නැවැත්තුවා. ඉතින් මේ මොකද්ද කරන්නේ? පැතිරීම වළක්වන්න. පතිරනවා වළක්වනවා කියන්නේ ආසාදිතයන් වැඩි වෙනවා කියන්නේ සමහරට මිය යන සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. අර එන්නත් කරන්නේ සම්පූර්ණ කරන තුරු මේ தත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට අපි ඒ වෙන ක්‍රමවේදයක් ඇති කරගන්න ලැබුවා. ඊළඟට අපි මේ සංචාරණ සීමාවන් පනවන අතරේ අපි රට විවෘත කරමින් කරන ක්‍රමවේදයක් පටන් ගත්තා. ඔබ දැක්කා ඊළඟට අපි මේ විවිධ සීමාවන් පනවද්දී අපි මේ මැයි මාසේ ජූනි දක්වා මේවා කළා. රට විවෘත කරන් පස්සේ හරි 150කට පමණයි විවාහ මංගල උත්සවයක් පවත්වන්න පුළුවන් කියලා සීමාවක් පැනුවා. ඊට පස්සේ ආපහු ටිකක් යද්දි මේක තව තත්ත්වෙ පොඩක් වෙනස් වෙදී ඒක 50කට කියලා නැත්නම් 25කට කියලා බස්සලා දැන් ඒක රෙජිස්ටර් කරන්න තත්ත්වෙ විතරක් පමණක් බැස්සුවා. මේ ඔක්කොම විවිධ සීමාවන් මේ පාලනය කරගන්න ක්‍රම ඔබතුමිය හුවේ ක්‍රමවේදයන් සම්බන්ධව. අපි ඒ වගේ ක්‍රමවේදයන් හැදුවා. ඉතින් ඊට පස්සේ අපි ගත්තා ඊළඟ මේක උනේ මොකද්ද? හමුවන රෝගීන්ට මොකද්ද කරන්නේ? උන්ට ඉන්න ස්ථානයක් තියෙනවා. රෝහලක් තිබෙන්න ඕනේ. මේ රෝහලක් හදන්න ගත්තම රෝහල් මදි වුණා. රෝහල් හැදුවා. ඊළඟට මම ඊට ඉස්සෙල්ලා කිව්වාගේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හැදුවා. ඒ තත්ත්වය ආවා. ඊට පස්සේ ආවා දැන් තියෙන තත්ත්වයටදී ඔක්සිජන් මදි කියලා කියනවා. නැත්නම් ඔක්සිජන් ඩිපෙන්ඩන්සි දෙක කට්ටිය ඉන්නවයි කියලා ඒ තත්ත්වයන් සඳහා ඒකත් වැඩි දියුණු කරන්න ලැබුවා. ඒත් එක්ක යම් කිසි කාලයකදී ඇත්තටම මේ රෝගීන් වැඩි වෙන්න ඉස්සෙල්ලා කලින් ගත්ත තීරණයක් කොවිඩ්කාරී සාධක බලකාය GMO එක කියන එක අපේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ඒ කට්ටිය ගෙනාපු ප්‍රොපෝසල් එකක් එකතු වෙලා හැදුවා මේ නිවෙස්වල හෝම් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියලා. ඉතින් ඒක ඉස්සෙල්ලාම අපි මේ කොළඹ දිස්ත්‍රික්කයේ කලුතරින් පටන් ගත්තා. ඒකේ තරම සාර්ථකුන්නේ නැහැ. නමුත් දැන් මේ වෙනකොට ඒ සාර්ථක වෙමින් ඊට පස්සේ අපි ගිය ඉරිදා විතර කොවිඩ් කාර්යසාධක බලකායේ තවත් මේකක් තියලා විශේෂඥවරුන් ගෙනලා ඔවුන්ගේ දැනුම අරගෙන දැන් මේ ක්‍රමවේදයක් හදලා තියෙනවා මේ 1904 කියලා 19.4 කියන එකට SMS මාර්ගයක් යවලා ඒකේ පණිවිඩ තුනකින් ආසාදිතයේද තත්ත්වේ බරපතල තත්ත්වයකද නැත්නම් මධ්‍යමද නැත්නම් කිසිදු රෝග ලක්ෂණ නැද්ද කියලා ලිපිනයත් එක්ක යවන ක්‍රමවේදයක් අපි හදලා දීලා තියෙනවා. ඒ අනුව එහෙදී අපි බලාපොරොත්තු වෙන මේ රෝහල් වලට විශාල වශයෙන් එන එක ඇත්තටම රෝහල යා යුතු පුද්ගලයා රෝහලේ සිටිය යුතුයි. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානක මධ්‍යම ඉන්න පුද්ගලයා එතන සිටිය යුතුයි. නිවසක රඳවාගෙන ප්‍රතිකාර කිරීමට හැකියාවක් තිබෙනවා නම් වෛද්‍යවරයෙක් සම්බන්ධ වෙන ක්‍රමවේදයක් අපි මේ කොවිඩ් කාර්යසාධක බලකායෙන් හදලා දුන්නා. ඉතින් මේවැනි ක්‍රමවේදයන් කිහිපයක්ම අපි විවිධ අවස්ථාවලදී ක්‍රමවේදයන් හදලා තමයි ඔබතුමිය කිව්වාගේ දැන් ඔබතුමිය කිව්වාගේ නවසීලන්තය එක පුද්ගලයෙක් එද්දී ඒ තත්ත්වය ඇති කරනවා. ඉතින් අපි කරගෙන ආවේ නිව් නෝමල්සි ක්‍රමයක් නේ අපි හදලා තිබ්බේ. ඉතින් අපේ ක්‍රමවේදයටදී අපි ආවේ මේ තත්ත්වේ අපෙත් මේ සියලුම ක්‍රමවේදයන් ඇති කරගෙන තමයි යන්නේ. බාධා කිරීමක් දන්නවද? දැන් මේ අපි පළවෙනි රැළේදී ඔබතුමා කිව්වා වගේම දැක්කා ඔබතුමාලා හඹාගෙන ගිහිල්ලා ආසාදිතයව හොයාගෙන මේ පැතිරීම වළක්වන්න ඔබතුමාලා දැඩි කැපකිරීම කරා ඒකට. නේවි එකේ කට්ටිය පොකුරක් හැදෙන්න තරමටම මේ ආසාදිතයන් බිහි වෙන තරමටම ඔබතුමාලා ඒකට දැඩි කැපවීමෙන් කටයුතු කරා. කොතනද ඇත්තටම මේ වැරදීම පාලනයේ අහිමි මේ ගැලවිලා ගිහිල්ලා මේ පැතිරීම සිද්ධ වෙන්න උනේ? මේ පළවෙනි රැල්ලෙන් දෙවෙනි රැල්ලට එනකොට කොහොමද මේ පැතිරීම ඔබතුමාලට කොයි අවස්ථාවේද ඒක ගිලිහුනේ? නෑ මෙහෙම අපි දැන් ගිලිහිලා ගිය කියන එක අපිට තාමත් කියන්න බෑ. අපි පුළුවන් ගිලිහිම නෙමෙයි ආසාදිතයන් වැඩි වෙනවා. ඒකට අපි ඔබතුමාලා පළවෙනි රැල්ල ඉතා සාර්ථකව මැඩ පැවැත්වුවා. නෑ අපි විතරක් නෙමෙයි සෞඛ්‍ය අංශය මේ රටේ ජනතාව ලැබෙන සහයෝගය මේ ඔක්කොමත් එක්කනේ මේ කරගෙන යන්නේ.
මේක අපිට මේ කොහෙවත් ගිලිහිර කියලා මේ අතහැරලා නැහැනේ. ගිලිහිලා ගියා කියන්නේ ගිලිහිලා කියන සිංහලෙන් මම දැන් තේරුම එළුවම නිකන් ගිහිල්ලා ඉවරයි අපිට කන්ට්‍රෝල් එකක් නැතුව අපිට අල්ලගන්න බැරි තත්ත්වයක් වගේ තියෙනවා. ඉතින් මම දකින්නේ අපිට ගිලිහිමක් නෙමේ විශාල කොවිඩ් ආසාදිතයන් රටේ හමු වෙනවා. දැන් ඔබ වැළුවොත් බලන්න ඇමරිකාව ගන්න. අද ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන් කීයක් හමු වෙනවද? කී දිනක් මැරෙනවද? එතකොට බලන්න ඉන්දියාව විවිධ රටවල් වල කොවිඩ් ආසාදිතයන් කියන්නේ පාලනය කරන් පස්සෙත් නැවතවතාවක් මේක ප්‍රථම රැල්ල එද්දි අපි දැක්කා ඇල්ෆා මේ කියලා ප්‍රභේදයක් ආවා ඇමරිකා එංගලන්තයේ ආවේ රටවල් 50ක විතර මේක ආවා. ඒ අවස්ථාවේ ලංකාවෙත් ඇල්ෆා එක ආවා. නමුත් ඒ අවස්ථාවේදී මේක මේ තරම් ප්‍රචාරය මේ පැතිරුන්නේ නැහැ. ඊළඟට ආවා බීටා කියලා ප්‍රභේදයක්. ඒක ආවා දකුණු අප්‍රිකා රටවල ඒත් එක රටවල් 20ක වගේ මේක තිබ්බා. ඒකේ අපිත් එනවා ගැදව අපිට එහෙම තත්ත්වයක් ඇති වුණේ නැහැ. ඊළඟට ආවා ගැමා කියලා මේ තවත් ප්‍රභේදයක්. ඒ ගැමා ප්‍රභේදය බ්‍රසීලයේ සහ රටවල් 10ක පමණ පැතිරලා ගියා. ඊට පස්සේ තමයි මේ ඉන්දියාවෙන් හොයාගත්ත ඩෙල්ටා කියන ප්‍රභේදය ඇවිල්ලා දැන් ඩෙල්ටා තමයි ලෝකෙම විශාල පැතිරීමක් කියන්නේ මොකද ඉතාමත් වේගෙන් පැතිරෙන හින්දා. ඒතකොට දැන් මේ ඩෙල්ටා ප්‍රභේදය ආපු හින්දා ලංකාවෙත් මේක ඉතාමත් ශීඝ්‍ර වෙනවා. නමුත් අපි පළවෙනි රැල්ල අපි ආසාදනය වුණ කට්ටිය ඒ රැල්ල නවත්තා ගත්තේ නැද්ද? පළවෙනි රැල්ල ඇවිල්ලා රටේ තව මාස ගාණක් යනන් කිසිදු ආසාදිතයක් නැතිව වග බලාගත්තා. දෙවෙනි රැල්ලාම ඒකත් අපි බලාගත්තා. තුන්වෙනි රැල්ලක් ආව ඔක්තෝබර් මාසේ ඒක තමයි තවමත් යන්නේ. ඒක අපි පෙබරවාරි වෙද්දී ඉතාමත් සුළු සංඛ්‍යාවට 100 ගාන විතර නිකන් මැඩපවත්ත ගත්තා. ඊට පස්සේ අවුරුද්ද කාලයේදී ජනතාව හැසිරිච්ච තත්ත්වෙන් එක අප 500 600කට ගියා. ඊට පස්සේ යම් කිසි තත්ත්වයක් ආවන් පස්සේ මේක 1200 විතර තියාගත්තා. ඔබතුමිය දන්නේ නැති මම කිව්වා වගේ මීට ඉස්සෙල්ලා මැයි 23 වෙනිදායි ජූනි මාසේ 25 වෙනිදා අතර කාල සීමාවේදී තිබ්බ මේ 1000ක විතර තිබ්බ අගය ජූනි මාසේ 25 වෙනිදාන් පස්සේ මම කියන්නේ ජූලි මාසෙයි මේ අගෝස්තු අපි ඉන්න අතර කාල සීමාවේදී තමයි මෙහෙම වැඩි උනේ. ඊට හේතුනේ ජනතාව විශාල වශයෙන් එක්රොක් වෙලා මේ කටයුතු කරන්න ගියා. සමහර පුද්ගලයන් විවිධ න්‍යාය පත්‍ර වලට කටයුතු කරමින් හැසිරෙච්ච ආකාරයේ හින්දා තවත් මේක වැඩි වුණා. මේ ඩෙල්ටා ප්‍රභේදය ඊටත් වඩා වේගෙන් යනවා. ඉතින් මේ කරුණු කාරණා සියල්ලක්ම ගත්තන් පස්සේ යම්කිසි කියන්නේ අපි බලාපොරොත්තු නොවුනත් බලාපොරොත්තු වෙන තත්ත්වයක් ඩෙල්ටා එනකොට මෙහෙම තමයි කියලා කිව්වනේ. ඒ අනුව විශාල වශයෙන් මේක පැතිරලා තිබෙනවා. ඉතින් දැන් තිබෙන්නේ මේක පාලනය කර ගැනීමට. මේ සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනු ලබනවා. ඉතින් අපි රටක් වශයෙන් වෙනත් රටක් කරපු ක්‍රමවේදයම නොකරන්න පුළුවන්. ඊට හේතුව තිබෙනවා සමහර රටවල් තිබෙන ආර්ථික තත්ත්වයන් ඉතාමත්ම ශක්තිමත් රටවල්. අපේ දැන් ඔබතුමිය කියන වගේ දැන් මේ පසුගිය සතියේ මොකද තිබ්බේ එකම මේ ටීවී channel වල ගියාම ඔක්කොම කතා කරන්නේ රට වහන්න කිව්වා. එතකොට ඊයේ වෙනකොට ඒ කියන්නේ පැය 48ක් යද්දි අපිට තියෙන මේක මේ අරින්න කියලා දැන් කියන කතාව. මිනිස්සු කියන්නේ අපිට මේ අපි අරින්න මොකද මේ රටේ මිලියන 22ක ජනතාවයේ මිලියන 8.5ක් පමණ ඉන්නේ මේ ආකාරයෙන් දිනපතා මොකක් හරි කරන නැත්නම් වෙනදාමක නීතුල කට්ටියක්. ඒකව මිලියන 4.5 ජීවත් වෙන්නේ අනිවාර්යයෙන්ම ස්වයං රැකියාවක් නැත්නම් එදිනදා වැඩක් කරලා ජීවත් වෙන ජනතාව. ඉතින් ඔවුන්ට යම්කිසි මේ අවස්ථාවේ වැටුණම ආරම්භ කරන්නත් බැරි තත්ත්වයක් වෙනවා. අමුදපොතේම අපි කෙටි විරාමයක් ලබා ගත යුතුයි. විරාමයෙන් පසු ඔය ගැන නැවත අපි සාකච්ඡා කරමු. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. ඔබ යලිත් එක්වන්නේ ඉර හරි කෙලින් සාකච්ඡාව සමග අද අපේ ආරාධිතයා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා. අපි දැන් සාකච්ඡා කරමින් හිටියේ යුද්ධ හමුදාපතිතුමනි මේ ක්‍රියාමාර්ග ගැන මේක වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැන එක ක්‍රියාමාර්ගයක් තමයි මේ ලොක්ඩවුන් කියන්නේ. මට මම පොඩි ප්‍රශ්නයකුත් ඔබතුමාට යොමු කරන්නම්. දැන් සාමාන්‍යයෙන් මේවරත් මේ ලොක්ඩවුන් කරන්න කියන එක සමාජයෙන් එහෙම නැත්නම් වෘත්තීය සමිති සහ විවිධ වෛද්‍යවරු සහ සෞඛ්‍ය අංශ වලින් දිගින් දිගටම කරපු ඉල්ලීමක් ආණ්ඩුවෙන්. මේක අප්‍රේල් මාසෙන් පස්සෙත් මේ ඉල්ලීම මේ විදිහටම ඉදිරිපත් වුණා. මේ ඒ කියන්නේ ආණ්ඩුව පොඩ්ඩක් ප්‍රමාද වෙනවා වගේ පෙනුණා. දැන් මෙවර ලොක්ඩවුන් කිරීම අපිට දැන් අද වාර්තා වෙච්ච වාර්තාවක් තමයි කැබිනට් මණ්ඩලය තීරණය කළා තියෙනවා ලොක්ඩවුන් කරන්න නැති වෙන. නමුත් හදිසියේ ලොක්ඩවුන් කරා. ඒකට ඇයි මෙහෙම හදිසියේ තීරණය කරන්නේ? මොකද උදේ එකවරම තීරණය කරනවා අද ලොක්ඩවුන් කරනවා කියලා. නැත්නම් හෙට ලොක්ඩවුන් කරනවා. එතකොට ජනතාව
එකපාරටම මේ පාරට එනවා වුන් බඩු මුට්ටු ගන්න ලෑස්තිලා මේ පාර ඒ ප්‍රශ්නේ අපි දැක්කා ඊටාම දරුණු විදිහට. ඇයි මේ විදිහ හදිසි තීරණ ගන්න ආණ්ඩුව? මොකද මේක පේන්නේ නැද්ද මේ බලධාරීන් මේ ලොක්ඩවුන් කරන්න ඕන කාල සීමාව මොකක්ද කියන එක ගැන එහෙම අවබෝධයක් නැද්ද? මම ඒ පිළිතුර දීම ඉස්සෙල්ලා මේ හෂිනේ කියපු කාරණේ ඉවර කරලා කියන්න නැත්නම් ඒක සාධාරණයක් වෙනවා විශේෂයෙන්ම මේ ගොවිතැන් කරලා ජීවත් වෙන ජනතාව සහ එවැනි දෛනික ජීවත් වෙන ජනතාවට. දැන් මට ඊයේ කතා කළා අපේ මහින්දානන්ද අමාත්‍යතුමා කියනවා එතුමාගේ ජනතාව කතා කළා ඒ කියන්නේ කෘෂි කර්මාන්තයේ යෙදෙන ජනතාවගෙන් ඔබ දන්නවා ඇති 1,50,000ක් පමණ කිරි වෘත්තිය ඒ කියන්නේ කිරි කර්මාන්තයේ යෙදෙන ජනතාවක් සිටිනවා. එතකොට කිරි නිෂ්පාදන සහ අනිකුත් දේවල් වල ඒ කට්ටිය කතා කරලා අහනවා කියලා දැන් මේ ගන්න කිරි ලබන සුමානට තියාගන්න බෑනේ හැමතැනම එහෙම කරන්න හැකියාවක් නැහැනේ. ඒකට මොකද වෙන්නේ කියලා. ඒ ජනතාව කට්ටියකින් අහන මොනවද කරන්න පුළුවන් කියලා. ඒත් එක බිත්තර ගොවියා 1,50,000ක් ඉන්නවා. එතුමන්ලාගේ නම් යම් කිසි දවස් කිහිපයකට හරි රඳව ගන්න හැකියාවක් තිබෙනවා. ඒත් එක උඩරට එළෝලු කරන ජනතාව දැන් ලීක්ස් වවන පුද්ගලයා ලීක්ස් වවලා තියෙන දිනපතා යම් කිසි අද කිලෝ මෙච්චර ගාණක් හෙට මෙච්චර කිලෝ ගාණක් ඒ අස්වැන්න නෙලා ගන්න. ඔවුන්ට ඒක තව දවස් 9කට පස්සට දාගන්න ඉඩයක් නැහැ. මොකද දැන් මේ වෙලාවේ ආර්ථික මධ්‍යස්ථානත් බොහොමයක් වහලා කඩත් වහලා අර අපි ෆෝවර්ඩ් ඩිලිවරි කරන ක්‍රමයක් යටතේ විතරයි තියෙන්නේ. ඒ ඉදින් මේ ආකාරයෙන්ම ගන්නෙ නැහැ. ඉතින් ඒ පුද්ගලයන්ට වෙන තත්ත්වය මොකක්ද? ඕන් මුළු අවුරුද්දක් නැත්නම් මාස 6ක් ජීවත් වෙන්නේ මේ අස්වැන්නෙන් පමණයි උන්ට. ඔවුන්ට එතකොට මොන තත්ත්වයක්ද උන්ට ඇති වෙන්නේ? එවැනි සංඛ්‍යා මාර කිව්වේ මිලියන 4.5ක වගේ ලංකාවේ වෙන ජනතාවක් ඉන්නවා දිනපතා වේතනයක් ගන්න ජනතාවක්. ඉතින් මේ ජනතාව ඉතාමත්ම අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. ඉතින් ඔවුන්ට යම්කිසි මේ හම්බ වෙන පළදාව කරගන්න දෙයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒකින්ද ඔවුන් ගැනත් අපිට මේ අවස්ථාවේදී හිතන්න තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේ තමයි ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා මම හිතන්නේ මම මේකේ පැහැදිලි කරන්න රටේ ජනතාව දන්නවා. ඉතින් මේ සියලුම දෙනාගේ ඒ පැත්තත් බලන්න අවශ්‍යතාවයක් වෙනවා. ඒත් එක්ක ඔබතුමා අහනවා මේ ලොක්ඩවුන් කරන එක සම්බන්ධයෙන්. දැන් ලොක්ඩවුන් කරන එක සම්බන්ධයෙන් ගත්තම අපි තීරණ ගන්න දින කිහිපයක් තිබෙනවා. ඒ කියන්නේ කාර්ය සාධක බලකාය අනිවාර්යෙන් බොහෝ දුරට සිකුරාදට අපි රැස් වෙනවා. ඒ රැස්වීම තමයි මේ තීරණ ගන්න හදිසි අවස්ථාවක් තිබුත් ඊට කලින් ගන්නවා. ඒ වගේ තත්ත්වයක්. නමුත් මම හිතන්නේ ජනතාව මේ මොහොතේ කොයි වෙලාවක හරි මේක වහයි කියලා වගේ බලාපොරොත්තුවක් ඇතිව සිටියයි කියලා මම හිතන්න පුළුවන්. මට උපකල්පනය කරන්න වෙන වගේ තත්ත්වයක් තමයි තිබෙන්නේ. මොකද අද වහයිද ඊට වහයිද කියලා මොකද අපිට කතා කරන්නේ සාමාන්‍යයෙන් ගොඩක් මේ මීඩියා වලින් කතා කරන අද වහනවද කියලා අහනවා. දැන් හෙටද වහන්නේ කියලා අහනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තිබෙනවා. මම කියන්නේ ජනතාව යම්කිසි අවබෝධයක් තිබ්බ කොයි වෙලාවකරි වහයි කියලා. ඉතින් අර ඒවැනි තීරණේ ගනු ලබන්නේ ඇත්තටම රටේ තිබෙන තත්ත්වයයි ඒ තිබෙන තත්ත්වයන් විශ්ලේෂණය කරලා නැත්නම් කවුරුත් කිව්වයි කියලා වහන්නවත් නෙමෙයි. නමුත් එවැනි තත්ත්වයක්. එතකොට අපේ රටේ ජනතාව තේරුම් ගන්නනේ ඔය කියපු දවස් වෙනකොට සාමාන්‍ය 190කට වගේ ආසන්න සංඛ්‍යාවක් මියම් වාර්තාත් වුණා. ඒ වගේම 3500ක වගේ අගයකත් ආපු අවස්ථාවක තමයි දැමුත් විශාල වශයෙන් සමහර පුද්ගලයන්ුත් කියනවා මේක වහන්නයි කියලාත් කියනවා. ඒවත් තිබුණා. නමුත් රටේ තත්ත්වයේ විශ්ලේෂණය කරලා අනුව තමයි මේ ආකාරයට තීන්දුව ගන්න ලැබෙන්නේ. හැබැයි විශ්ලේෂණයක් අපිට පේන්නේ නැහැ නේද ඔබතුමා? ඒ කියන්නේ 3500ක් වාර්තා වෙච්ච එක මම වහනවා. නමුත් ඔබතුමාලාට තියෙන්න ඕන නේද పూర్ව නිගමන කරන්න පුළුවන් සැලැස්මක් තියන්න ඕන. ඊළඟ සතියේදී මෙච්චර ප්‍රමාණයක් වාර්තා වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ කාලේදී මේක ලොක්ඩවුන් කරනවා. නමුත් අපිට පේන්නේ මේ හිටපු ගමන් සමිතිය තීරණය ගන්නවා කැබිනට් එක ලොක්ඩවුන් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ දවස් දෙකකින් ලොක්ඩවුන් කරනවා. ඔව් ඉතින් මෙහෙමයිනේ කැබිනට් එක තීරණය කරන්න ඇති එදා සෞදා නැත්නම් ඒ සතියාන්තයේ තිබ්බ තත්ත්වයක් එක්ක කැබිනට් එකේ යතෙනි තීරණයක් ගන්න ලැබුවා. නමුත් ඊට පස්සේ වෛද්‍ය විශේෂඥවරුත් එක්කත් කතා කරලා බැලුවන් පස්සේ ඔවුන් ඔබතුමා කියන වගේ කියනවා මේ සුමාන්ට මේ වගේ ගාණක් එන්න පුළුවන් මේක වෙන්න පුළුවන්. එතකොට මේ තීරණ ගද්දී සියලුම අංශ සෞඛ්‍ය පමණක් නෙමෙයි අනිකුත් අංශත් එක්ක එකතු වෙලා තමයි තීරණ ගන්න ලබන්නේ. එතකොට මෙහිදී මේ කාරණා ඔක්කොම විශ්ලේෂණය නොකර නෙමෙයි විශ්ලේෂණය කරලා ගන්න. එහිදී කොහොමද මේක තව දුරටත් පැතිරෙනවා මේක වළක්ව ගන්න පුළුවන්ද කොහෙද වෙලා තියෙන්නේ මේ ඔක්කොම කරුණු කාරණා සොයලා බලනවා. එහිදී ඒ අංශ වලින් විවිධ නිර්දේශ ඉදිරිපත් කරනවා. සමහර නිර්දේශ ආවන් පස්සේ මොකද සමහර පුද්ගලයන් ඉන්නවා
මේ ටීවී channels වල ගියාම දකින්න නැති හැම වෙලේම කතා කරන්නේ වහන්න පමණයිනේ කතා කරන කණ්ඩායමකුත් ඉන්නවනේ. ඒත් එක්ක දැන් මේ මම කිව්වා වගේ මේ පැය 48න් අරින්න කියන කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් මේ කරුණු කාරණා සියල්ලක්ම තේරුම් අරගෙන දැන් බලන්න අපි සමහර මේ වහන අතරෙත් අර ඇඟලුම් කර්මාන්ත ශාලා වගේ නැත්නම් අපනයන ශේෂ්ත්‍රයේ තවදුරටත් පවත්වාගෙන යන ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා. මොකද මේ රට අපේ රට ඒතරම්ම මේ ලෝක ධනවත් රටක්ම නෙමෙයිනේ. අපි මේ වගේ දෙයක් අපි දන්නවා ඇති මේ අපනයන ශේෂ්ත්‍රයේ අපේ අසල්වැසි රටවල් වල තිබ්බ තත්ත්වයට එක බොහෝ ඕඩර්ස් අපිට ඇනවුම් ලැබුණා. ඉතින් ඕන් එක්ක ඕන් ඉතාමත් වේගයෙන් මේ අවස්ථාවේ කරගෙන යනවා. එතකොට මේ රටට අපේ රටේ ජනතාව ජීවත් වීම සඳහා අපේ මේ ආර්ථිකය ගත්තන් පස්සේ අපිට විදේශ විනිමය ක්‍රමවේදයන් තිබෙනවානේ. අපිට විදේශිකයන් එන ක්‍රමවේද දෙනවා. අපේ අපනයන ශේෂ්ත්‍රයෙන් එන ක්‍රමවේදයන් තියෙනවා. අපේ වෘත්තිකයන් ගිහිල්ලා රැකියාවන් කරලා එන ක්‍රමවේදයන් මේවා තමයි ප්‍රධාන වශයෙන් එන්නේ අනිකුත් අපනයන වලට අමතරව. ඉතින් මේ ශේෂ්ත්‍රයන් වල මේක යම්කිසි ආකාරයක කඩාගෙන වැටුනොත් අද දකින්න ඕනේ මේ රට කොයිතරම් කුඩා ආර්ථිකයක් තියෙන රටක් වුණත් රටේ ජනතාව තේරුම් ගත යුතුව තියෙනවා. රටේ ජනතාව තේරුම් ගන්නවා. අද නොමිලේ එන්නත ලබා දෙන්නේ. හැම එක්කෙනෙක්ට එන්නතක් ලබා දෙන්නේ නොමිලේ. ඉතින් මේ තත්ත්වයක් අපිට දී ගන්න හැකියාව ලැබිලා දෙනවා. වෙනත් රටවල් වලට එන්නත් ලබා දෙන්න ඉස්සෙල්ලා අපි මෙහෙම එකක් ගෙනල්ලා හරි රටේ ජනතාව ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේවා කරන්නත් මං හිතන්නේ යම්කිසි මුදල් ප්‍රමාණයක් තියෙනවා. මම රටේ හමුදාපතිවරයා. මම මේ සාකච්ඡාවලට සම්බන්ධ වෙන සහ හමුදාපතිවරයෙක් වශයෙන් දැනුමක් තිබෙන්න ඕනේ රටේ ආර්ථිකය සහ මේ සම්බන්ධයෙන් දැනුමක් වෙන්නේ. ඒ අනුව කතා කරනවා මිසක් මම නැත්තම් ඒ තැන්වල ගිහිල්ලා ඉඳලා නෙමෙයි. නමුත් මම දකින්නේ පුරවැසියෙක් හැටියට බැලුවම් පස්සේ ඔව් අපි කොවිඩ් පාලනය කරගන්න ඕනේ. කොවිඩ් පාලනය කරගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් මේ අතර ජනතාවගෙත් වගකීමක් තියෙනවා. අපේ රටේ ජනතාව බොහොම බුද්ධිමත්. ඇත්තටම ඕන වෙලාවට හිට ගන්නවා. නමුත් අර පොඩි chance එකක් හම්බුනාම මේ විවිධාකාරයෙන් හැසිරෙනවා. ඔව් ඒ chance එක ගැන කිලෝමීටර් 65610ක් අපි වසාගද්දී අපේ ජනතාවට හැකියාවක් තිබෙනවා නම් අඟල් 7යි අඟල් 4 කෑල්ලකින් කටයි 9යි වහගෙන අපිට හැකියාවක් තිබෙනවා නම් මේක පරිස්සම් කරගන්න සහ සෞඛ්‍ය තත්ත්වවලට අනුගත වෙන්න පුළුවන්කමක් තිබෙනවා නම් අපිට මේ වර්ග කිලෝමීටර 65000ම වසා ගැනීමට හැකියාවක් නැහැ. ඒක අපිට තේරුම් ගන්න ඕනේ. අලුත් අවුරුදු කාලය ගැන අලුත් අවුරුදු පොකුර ගැන කතා කරා. දැන් ජනතාව බොහෝ විට ඒක රාශී වුණා, විවිධ විචාරිකාවලට සම්බන්ධ වුණා. නමුත් මේ කාලය තුළ මේ ආණ්ඩුවේ ලොකු ලිහිල් ප්‍රතිපත්තියක් නෙතිබ්බේ. ඒ කියන්නේ දැන් අවුරුදු උත්සව පැවැත්වීම සම්බන්ධෙමුත් ලිහිල් ප්‍රතිපත්තියක් වුණා. මේවා හොයලා බැලුවෙත් නැහැ. ඊට පස්සේ එක සතියන්තයක් තිබුණා මේ කොවිඩ් එක එනවා. නමුත් සතියන්තය කිසිම සංචලන සීමාවක්වත් මොකක්වත් පැනෙන්නේ නැහැ. එතකොට ඒ අවුරුදු පොකුර වර්ධනය වීමටත් මේ ලිහිල් ප්‍රතිපත්තිය බලපානෝනේ. ඒ ගැන ඔබතුමාට අදහසක් තියෙනවා. දැන් මෙහෙමයි ලිහිල් ප්‍රතිපත්ති තිබ්බට සෑම අවස්ථාවකදීම ඔබතුමාට සමහරට මතක නැතුව ඇති මට පෞද්ගලිකව මට මගේ ගැන කතා කරන්න පුළුවන්. මම ඒත් එක්කම අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නැත්නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥවරුන් මේ ටීවී channels වලට එලා කතා කරන අයලුන් මේ අපි සියලු දෙනාම අපි මේ අවස්ථාවේදී කතා කරා මේ අවුරුදු කාලයේ එද්දිම ඔබ ආරක්ෂා විය යුතුයි. ජනතාව හැසිරෙන තැන්වල හැසිරෙන්න බෑ. මෙහෙමයි මේ රෙගුලාසි දාලම වැහුවේ නැතු වුණාට ජනතාවට විශාල වශයෙන් පරිස්සම් වෙන්න පරිස්සම් කියන එක දිගටම කිව්වා. නමුත් අපි දන්නවා සමහරලාට අපි කියපු කතා නාලිකාවලින් මේ අවස්ථාවේ ගත්තෙත් නැහැ. මොකද මේ ඒ තරම් ඔබතුමාලත් මේ නාලිකාවලින් සමහරලාට ගත්තේ වෙනත් ප්‍රවෘත්ති. මේකට ඒ තරම් මේකක් දුන්නේ නැහැ. මොකද මේක දැන් සෙටල් වෙලා යනවා ප්‍රශ්නයක් නැහැ කියලා හිතපු හින්දා. ඉතින් ඒකින්ද මේක එක මේ කට්ටියකට විතරක් ඇඟිල්ල දික් කරන්න හැකියාවක් නැහැ. ඔව් මොකද අවුරුදු දෙකක් පමණ අපි සිංහල අලුත් අවුරුද්ද කියන එක වෙසක් නැතුව අපිට පොසොන් නැතුව එනෙත් එකම නත්තල් නැතුව මේ ඔක්කොම හිටපු ජනතාවක් අර හිර වෙලා වගේ හිටපු ජනතාවක්. ඉතින් ඒකින්ද ජනතාවට ඒක භුක්ති විඳින්න කියලා අවස්ථාව ලබා දුන්නා. ඒ අවස්ථාව මට මතක හැටියට ඔබතුමාලත් මතක ඇති අවුරුදු කාලේ කියනවා අවුරුද්ද පවුලත් එක්ක පමණක් සමරන්න කියලා. ඔය කතාව කිව්වේ නැද්ද? channel වලට ගිහලා අපව රිපීට් කරලා බැලුවොත් එහෙම තේරෙයි හැම වෙලාවෙම අපි කිව්වා අවුරුද්ද ඔබගේ පවුලත් එක්ක පමණක් මේ සමරන්න. නමුත් අනිකුත් කට්ටිය සමර ගන්න එපයි කියලා අනිත් කට්ටියත් එක්ක. නමුත් එහෙම කියද්දි සමහර පුද්ගලයන් විවිධ පළාත් වලට ගිහිල්ලා ඒ තත්ත්වය ඒක රාශි වෙලා අවුරුදු උත්සව තහනම් කරලා තිබ්බේ. අවුරුදු උත්සව තහනම් කරලා තිබ්බේ. අවුරුදු උත්සව කරන්න කියලා තිබ්බේ නෑ. කරන්න එපයි කියලා තිබ්බේ. නෑ තහනම් කරලා තිබුණේ නෑ. සමහර තරඟ තහනම් කරලා තිබ්බා. ඔව් තරඟ තහනම් කරලා අවුරුදු උත්සව කරන්න එපයි කියලා තිබ්බා. අවුරුදු උත්සව කරන්න එපයි කියලා. රටේ නැත්තම් අවුරුදු කොච්චර කරයිද? ඊටාම සුළු එකක් දෙකක් පමණයි කරේ. නමුත් අවුරුදු උත්සව නෙමේ
තිබ්බම හිතන්නේ වෙනත් උත්සව තිබ්බා. ඉතින් ඒ මාර්ගයෙන් යම්කිසි වැඩිවීමක් ඊට අමතරව ජනතාව බඩු බාහිර ආදී ගන්න එක් රැස් වුණා. ඒ කියන්නේ කඩේට ගිහලා මොකද අපි ඇවිල්ලා මේ ජාතියක් වශයෙන් තමුන්ගේ දෙමාපියන්ට සලකන ජාතියක් අපි. එතකොට අපි තමුන්ගේ ඥාතියාට හිත මිත්‍රාට සලකන ජාතියක්. අවුරුදු දවසේ අපේ පුරුද්දක් වශයෙන් තමුන්ගේ අම්මා තාත්තට පවුලේ අයියා අක්කට නැත්තම් ළමයාට ඇඳුමක් ගන්නවා. ඉතින් ඒකින්ද ඒ අවස්ථාවේදී අර තිබ්බ වාතාවරණික ජනතාව ඒ පිළිබඳව අර ඒකට තිබ්බ මේක හැරුණා මිසක් මේ පිළිබඳ යම් කිසි අවස්ථාවකදී යම් කිසි ආකාරයෙන් අරතරන් මේ උනන්දු නැහැ තමුන්ගේ ආරක්ෂාව පිළිබඳව. ඉතින් ඒකින්ද වෙන තත්ත්වයක් ඇති වුණා. නමුත් ඒ තත්ත්වෙදී අපි බලාගත්තනේ ඒක කොහොමද අපි රැකගත්තා. ඒක රැකගත්තා. නමුත් ඊට පස්සේ දැන් ජූනි මාසේ වෙනකොමුත් අපේ තිබ්බේ 1200ක වගේ අගයක්. සමහරලාට අපිට ඒක තවත් අඩු කරගන්න හැකියාවක් තිබ්බා. ඒකෙන් තමයි මේ මාසේ 23 වෙනිදා ජූනි මාසේ 25 වෙනිදා අතරත් මාසෙකලදී කාල සීමාවක් මේ හුදකලා භාවයකට ලක් කළ නිරෝධායන ඉදිරි නීතියක් යදෙව්වේ. දැන් කොහොමද එහෙමනම් ඔබතුමා කියන විදිහට ජූනි මාසේ 23 වෙනිදා මාසයක් යොදවලා මාසෙකුත් දවස් 7ක් යොදවලා නිරෝධායන ඉදිරි නීතියක් යොදවලා ජූනි මාසේ 25 වෙනිදා අයින් කරපු වෙලේ ඉඳලා ජූලි මාසේ මැද වෙනකොට මේක 2000 3000 වෙලා මේ තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක නවත්තපු ගමන් ආපහු ජනතාව යම්කිසි ආකාරයෙන් එක්රොස් වෙන තත්ත්වයක් මේ රටේ තිබුණා. ඉතින් ඒ තත්ත්වයන් යටතේ මේ ඇතිලා තියෙන ප්‍රභේදයත් එක්ක ජනතාවට එතෙන්දිත් ඔබතුමාලා ලිහිල් කරන්නේ නෑ ඒ නිරෝධායන ඉදිරි නීතියෙන් පස්සෙත් නැවතත් ලිහිල් කරන්නේ. ඒ කියන්නේ විවාහ උත්සව සම්බන්ධයෙන් ආපහු ලිහිල් ප්‍රතිපත්තිය සිනමා ශාලා සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තිය වහගෙනම ඉන්න නම් කරන්න පුළුවන්. නමුත් එහෙම වහගෙන ඉන්න හැකියාවකුත් ඇති තත්ත්වයක් තිබ්බා. අර කියන ජනතාවක් ඉන්නවනේ ජීවත් වෙන බැරි ජනතාවකුත් ඉන්නවනේ. එහෙමනම් සෞඛ්‍ය කියලා ඉතින් හොඳම ක්‍රමවේදය ඔබතුමාලා කියන විදිහට කරන්න පුළුවන්. හොඳම ක්‍රමවේදය තමයි මාස 3 කියන්නේ අපි කියන ක්‍රමවේදය නෙවෙයි මේක. මම කියන්නේ අපිට ජනතාවට විතරක් මේ චෝදනාව දාන්න බෑ කියලා මම කියන්නේ. ජනතාවට මං කිව්වෙත් නෑ ජනතාවට චෝදනාවක් කරේ නෑ. ඒ කියන්නේ ජනතාව ඒක රාශී වීම විතරක් නෙවෙයි. කිසිසේත් ජනතාවට චෝදනාවක් දාන්නේ නැහැ. ජනතාවට චෝදනාවක් දාන්නේ නැහැ. නමුත් ජනතාවගේ යම් යම් අඩුපාඩුකම් තිබ්බා. නමුත් ජනතාව ඒකයි මම කිව්වේ බුද්ධිමත් ජනතාවක් මේ රටේ මම කොයිම වෙලාවකත් ඒක වරද්ද ගන්න එපා. මම ජනතාවට චෝදනාවක් දැම්මේ නැහැ. නමුත් ඔබතුමා දැම්ම මේ කරන කණ්ඩායමේ පමණක් චෝදනාවක් එහෙම දාන්න බෑ. මේක කරන කණ්ඩායමනේ අපි සියල්ලගේ වගකීමක්. ඒ කියන්නේ එක් පාර්ශවයක් නෙවෙයි. ජනතාව ඉතාමත් බුද්ධිමත්. ජනතාව ක්‍රියා කරන. නමුත් මම කියන්න උත්සාහ කරේ අර අවුරුදු එකහමාරක් පමණ මිරිගිලා ඉඳලා කිසිම මේ නිදහසක් වගේ නැතුව මේකටම කොයිඩ් වලට විරිලා හම්බ වෙච්ච අවස්ථාවේදී හැම එක්කෙනාමනේ සුළු සංඛ්‍යාවක් ඒ තත්ත්වයටපත් වුණා. ඔක්කොම කරෙත් නැහනේ. නමුත් ඒ තත්ත්වේ හිතපු නැති විදියට ඒ තිබ්බ ප්‍රභේදයක් එක්ක වේගවත්ව ව්‍යාප්ත වුණා. නමුත් ඒ වුණත් නැවත රටක් වශයෙන් අපි ජනතාව හිටගෙන අපි මේ තත්ත්වේ නැවත වතාවක් පාලනය කරගනු ලැබුවා. නමුත් ඒ පාලනය කරගත්ත තත්ත්වේ ජූනි මාසේ 25 වෙනිදාදී යම් කිසි තත්ත්වයකට ගෙනාවම ආපහු මේක ඒක රාශි වෙලා මේක වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඒකින්ද අපි රටක් වශයෙන් හිට ගන්න ඕන අවස්ථාවක් අරයට මෙහාට ඇඟිල්ල දික් කරන්න ඉතාමත් පහසුයි. නමුත් ජනතාවත් ආරක්ෂා කරන්න මේවා කරන කට්ටියත් ආරක්ෂා වෙලා ඔවුන් හොඳම තීරණ මේ බුද්ධිමත් තීරණ අරගෙන මේක ක්‍රියාවේ යෙදෙනවා මිසක් මම දකින්නේ මේ අරයට මෙහාට කියන්න කියලා. කාටවත් අපි කවදාකවත් අපි කොයිම වෙලාවකත් ජනතාවට අපි මේක විරුද්ධව අපි කියන්නේ නැහැ. ජනතාව වරදක් කරා කියලා කිසිසේත්ම කියන්නෙත් නැහැ. කියන්න බලාපොරොත්තුකුත් නැහැ. ඉතින් නමුත් සුළු පිරිසක් ජනතාවයේ අතර විශාල පිරිසක් බහුතරයක් මේ දේ කරද්දී සුළු පිරිසක් අතින් යන්නේ දැන් අද මේ වහන්න ඉස්සෙල්ලා සතියේත් ඔබ දකින්න නැති වුණතරම් මේ කිසිම එකක් නැතුව ගමන් කරන කණ්ඩායම් ඉන්නවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒක කට්ටිය මාර්ගයෙන් විශාල වශයෙන් මේක තත්ත්වයක් ඇති වෙන වෙනත් තත්ත්වයක් ඇති වෙන හැකියාවකුත් තිබෙනවා. ඔබතුමා යුද හමුදාපතිවරයා විදිහට ඔබතුමා කෙරෙහිත් ත්‍රිවිධ හමුදාව කෙරෙහිත් අපි දන්නවා ජනාධිපතිතුමන් අගමැතිතුමන් සහ රජය ඉතා දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. ඒ වගේම ජනතාවත් ඔබතුමා කෙරෙහි ඉතාම දැඩි විශ්වාසයකින් ඉන්නවා. ඒක අප පැහැදිලිව දන්නවා. හැබැයි අපි දැක්ක පාර්ලිමේන්තුවේ පහුගිය දවසක හිටපු අග්‍රාමාත්‍යතුමන් කියනවා මේ තත්ත්වය මේ විදිහට පාලනය කරන්න බෑ. මේක ශවෙන්ද්‍රට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක කාර්යසාධක බලාකායක් දාලා කරන්න බෑ. මේ බලය කැබිනට් එකට දෙන්න. අපි ඒ අදාළ දේවල් අනුමත කරලා දෙන්නම්. එතකොට අපිට පුළුවන් මේ තත්ත්වය පාලනය කරගන්න කියලා. මම ඒ ප්‍රකාශය ඔබතුමාට නැවත මතක් කළේ මා විශ්වාස කරන ඔබට යම්කිසි ප්‍රතිචාරයක් දක්වන්නට පුළුවන් කියලා. මොකද ඔබතුමාගේ නම පාර්ලිමේන්තුවේදී සඳහන් වුණා සහ ඔබතුමන්ට ප්‍රමුඛ කාර්යසාධක බලකායට මේක කරන්න බෑ. අපිත් මේකට මැදිහත් වෙන්නම් සහ කැබිනට්ටුවට බලය දෙන්න කියන කාරණේ එතුමන් පැහැදිලිව පාර්ලිමේන්තුවේදී කිව්වා. මා
ප්‍රතිචාරයක් අපේක්ෂා කරනවා ඔබෙන්නේ? නෑ මෙහෙමයි. ඉතින් මම මේකට ප්‍රතිචාරයක් ඉස්සෙල්ලා දැනුම් දීලා තිබෙනවා. මම හිතන ඔබ ගෙනාලිකන් අහපු හින්දා පුතුමා අහනින්දා ප්‍රතිචාරයක් දක්වීම හමුදාපතිවරයා වශයෙන් පෞද්ගලික හමුදාවට යම් කිසි දෙයක් කොහොම කියන්න ඕනේ. නමුත් මෙහෙමයි සම්කියම් ඒකේ ඒ ප්‍රකාශය තුල ජනතාව මම හිතන්නේ තේරුම් ගත්තා වඩාත්ම මොකක්ද ඒකේ ප්‍රකාශය මොකක්දයි ඒකේ තත්ත්වය මොකක්ද කියන එක. මොකද කාර්ය සාධක බලකායේ තුමා කිව් විදිහට කැබිනට් අමාත්‍යවරු 8 දෙනෙක් පමණ මේ කාර්ය සාධක බලකායේ ඉන්නවා. ඒකේ ප්‍රධානී අධිකරු ජනාධිපතිතුමා අගමැතිතුමාත් ඉන්නවා. දැන් මේ සිකුරාදා තියෙන එකදී ජනාධිපතිතුමා හිටියා අගමැතිතුමා හිටියා. මේ කියන අමාත්‍යවරුන් 8 දෙනෙක් විතර පමණ ඉන්නවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔක්කොම අමාත්‍යවරුන් ටික ඉන්නවා. ඉතින් ඊළඟට සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂඥවරුන් ටික ඉන්නවා. යම් කිසි දෙයක් යද්දී රජයේ ගත්තම ආරක්ෂක කවුන්සිලේ අපි කියන විදිහට හමුදා ත්‍රිවිධ හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා ඒ කට්ටිය ඉන්නවා. මේ ඔක්කොම ඉඳලා ගත්ත තීරණයක්. නමුත් ඒක බුදුමා කිව් විදිහට ඒක කියවුණ විදිහට හිතලා කිව්වද මම ඒක මම දන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් කාර්ය සාධක බලකාය සහ ඊළඟට හමුදාප සම්බන්ධයෙන් ඇත්තටම කිව්වොත් ඔබතුමා හොඳ තැනකට මේක කතා කරේ. මම මේකේ මේ සියලුම මේ කොවිඩ් කාර්ය සාධක බලය කොවිඩ් සම්බන්ධයෙන් කටයුතු කරද්දී සෞඛ්‍ය විශාල කර්තව්‍යයක් කරනවා. අපේ වෛද්‍යවරුන් ඒත් එක්කම හෙදෙලියන් ඒත් එක්කම විශේෂම PHI වරුන් මේ භූමියේ විශාල සේවයක් කරනවා. ඒ භූමියේ ඉන්න කට්ටිය ඉඳලා උඩට හොයාගෙන ආවොත් පැහැදිලි කරලා කියයි මේ හමුදා කර්තව්‍ය මොකක්ද කියලා. අර මම කිව්වා වගේ කොන්ටැක්ට් ට්‍රේසින් කියන එක බුද්ධ්‍යංශ යුද හමුදායේ බුද්ධ්‍යංශ සහ හමුදා බුද්ධ්‍යංශ සහ රාජ්‍ය බුද්ධි සේවාව එකතු වෙලා මේ PHI මහතුරුත් එක්ක එකතු වෙලා තමයි මේ පුද්ගලයන් තෝරාගත්තේ. නිරෝධායන 100%ක්ම කරන්නේ ත්‍රිවිධ හමුදාවෙන් පමණයි. නිරෝධායනේ. නිවෙස් නිරෝධායනකට දැම්මත් නැත්නම් ඔවුන් රජයේ නිරෝධායන මධ්‍යස්ථානයේ පිට රටින් කට්ටිය කියන එක ගෙනල්ලා නිරෝධායන කරන්නේත් ඒ ඔක්කොම ත්‍රිවිධ හමුදාවෙන්. එතකොට ආසාදිතයන් වෙච්ච වෙලාවේ මේ ආසාදිතයන් ඔක්කොම රෝහලක් කරා රැගෙන ගියේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ PHI මහතුරු ඒක රැගෙන යද්දිත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ තිබ්බ අඩුපාඩුකම් හරහා ඇම්බියුලන්ස් තිබ්බ අඩුපාඩුකම් හරහා අපේ හමුදා වාහන යොදවලා හමුදාවේ බස් යොදවලා එකතු කරගෙන හමුදාවෙන් තමයි මේ රෝහලකට අපේ මේ ආසාදිත වෙච්ච කට්ටිය අරන් ගියේ. ඒ තත්ත්වයට අපි යතු කරලා දුන්නා. ඊළඟට රෝහල් වල තිබ්බේ නැහැ ඔය කියන ධාරිතාවක් කිසිසේත්ම තිබ්බේ නැහැ. රෝහල් වල සෞඛ්‍ය අමාත්‍යාංශයකට මේකට උත්තර බඳී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ රෝහල් වල පද්ධතියන් වැඩි දියුණු කරේ ත්‍රිවිධ හමුදාවෙන් ඉර තමයි බිල්ඩින් හදලා දීලා අර මේවා කරලා දුන්නේ. ඇඳන් හදලා දුන්නේ රජයෙන් යම් කිසි ප්‍රමාණයක් හදලා යුද හමුදායෙන් තමයි ඇඳන් 25000ක් පමණ හදලා මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමවේදයක් අධිකරු ජනාධිපතිතුමාගේ සංකල්පය කරනවා. මේවා කරලා අපි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හදලා දුන්නා. ඊට අපි එන්නත් කරන්නේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ. අපි අපේ එන්නත් කරන්නේ කිරීම සහ විශේෂයෙන්ම අර සුළු වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන ඒ වගේ කිව්වොත් මම ඊට ඉස්සලා කිව්වා ඒ සුළු ස්ථාන කීපයකට පමණක් අපි එන්නත් කරන්න බලමු. නැත්නම් එන්නත් කරන තිබ්බ මන්දගාමී ස්වභාවය නිසාම අතිගරු ජනාධිපතිතුමා සෞඛ්‍ය ශාස්ත්‍රත් එක්ක එකතු වෙලා මේක වහාම වේගවත්ව කරලා දෙන්න කියලා ඒකත් අපි කළා දුන්නා. ඊට පස්සේ කොවිඩ් ආසාදිතයන් හම්බුනාම අපේ එක්තරා යම්කිසි සමාජ පන්තියක් කැමති වුණේ නැහැ රෝහලක ගිහිලා කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් ඉන්න. ඔවුන් හැංගෙන්න ගත්තා. මොකද ඒ ගිහිලා ඒ රෝහලේ තියෙන වැසිකිලි පද්ධතිය හෝ වතුර තියෙන හරිය තියෙන තිබෙන පහසුකම් යටතේ ඔවුන් කැමති වුණේ නැහැ රෝහලකට යන්න. ඒකින්ද රෝහලක් පෞද්ගලික රෝහලක් තියෙන්න ඕන කියලා තමුන්ට සුදුසු පරිසර ජීවත් වෙන්න පුළුවන් මේ රෝගී තත්ත්වයේ ඉද්දී ඉන්න පුළුවන් ප්‍රතිකාර ගන්න පුළුවන් ස්ථානයක් තියෙන්න ඕන කියලා. එහෙදී යුද හමුදාව ඉදිරිපත් වෙලා තමයි අපි ඉස්සල්ලාම මේ රෝහලක් පෞද්ගලික රෝහලක් ඉස්සල්ලාම පෞද්ගලික රෝහලක් කොයිඩ් වලට හැදුවේ යුද හමුදාවෙන්. හදලා අපි කොග්ගල හෝටලයක් කරන් අපි කරන් පස්සේ තමයි ඊට සති 3කට විතර පස්සේ තමයි අනිකුත් පෞද්ගලික රෝහල් මේ වලට ආවේ. ඒ කියන්නේ ප්‍රතිකාර කරන එකත් අපි කරුණ ලැබුවා. එතකොට දැන් බලන්න මේ නිවසෙන් නිවසට ගිහිලා එන්නත් කරන ඒවා එන්නත් කරන අනිකුත් කණ්ඩායම් වලට කරන දේවල් මේ ඔක්කොම කරනවා. ඉතින් සෞඛ්‍ය ශාස්ත්‍රත් එක්ක අපේ මූලික දෙයක් නොවුනත් අපි මේ අවස්ථාවේ එකතු වෙලා කරනවා. ඉතින් මේ ඔක්කොම කරද්දි තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධව මේ විශේෂම හමුදාවේ කාර්යය පිළිබඳව යම්කිසි විවේචනයක් කියලා ඇතුනේ. මම හිතන්නේ එතුමාත් පසුව තේරුම් ගන්න නැති. ඉතින් රටේ බුද්ධිමත් ජනතාව දන්නවා හමුදාව මොකද්ද මේ වෙලාවේ අර රජයේ රෝහල් වල ප්‍රතිකාර ප්‍රශ්නයක් ඇහුවා. ඒ කොටස අරුණම අපි හමුදාවේ මේ විරෝධාර රණවිරුවන් සියල්ලක්ටම අපිට පුළුවන් මෙහෙය කියලා නෑ. හැම දෙයකටම සම්බන්ධ වෙලා අපි කළා තිබෙනවා. අර මං කිව්වා වගේ අපි කිව්වා කියලා අපි මේ අමතර දේවල් අපි ඉල්ලලත් නැහැ. අපි වැඩි දේවල් ඉල්ලන්නෙත් නැහැ. අපි පැය 24ම වැඩ කරනවා. අපි සමහර ආයතනවල වගේ පැය 8ක්
රාජකාරී කරන ආයතන නෙමෙයි අපි. හමුදාවේ මේ විරෝධා රණවිරුවන් පැය 24ම වැඩ කරනවා. ඒකටදී අපිට මේක රට හුදේකලා කරලා තිබ්බත්, නිරෝධායන ඇඳිරි නීතිය යොදලා තිබ්බත්, රට විවෘත කරලා තිබ්බත්, වැස්සත් ඇව්වා පායවුවත් කොයි වෙලාව තිබ්බත් හමුදාව පැය 24ම වැඩ. ඉතින් ඒකින්ද අපි මේ විදිහට වැඩ කරේ. නමුත් ඉතින් මෙවැනි දේවල් අපි මේ අධෛර්යමත් වෙන්නේ නැහැ. අපි දන්නවා අපි මොනවාද කරන්න කියලා හෘද සාක්ෂියට අනුව හමුදාපතිවරයා ආරක්ෂක මාන්‍ය ප්‍රධානී හමුදා තුනේම ප්‍රධානියා වශයෙන් මේ ත්‍රිවිධ හමුදා කරන කාර්යය රටේ ජනතාව සාක්ෂි දරනවා. අපිට ඒක ඇති රටේ ජනතාව අපි පිළිබඳව සාක්ෂි දරනවා නම් එපමණයි අපිට අවශ්‍යතාවය. හමුදාපතිතුමාද මේ එන්නත්කරණය කියන මාතෘකාවේදී ඔබතුමාලා ඉතා කාර්යක්ෂමව මේ කටයුතු කරගෙන යනවා. දැන් මේ විදේශගත වෙන පුද්ගලයන්ට සහ විදේශ අධ්‍යාපනය ලැබෙන පුද්ගලයන්ට මේ ලබා දීලා තියෙන සයිනෝෆාම් එන්නත් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවලා තියෙනවා නේ හමුදාපතිතුමා. දැන් ඇතම් රටවලින් සයිනෝෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ව ප්‍රතික්ෂේප කරනවා. ඔන්නේ රටවලට ගෙන්න ගන්නේ නැහැ. මෙතනදී ගැටලු දෙකක් ඇති වෙනවා. එකක් තමයි හමුදාපතිතුමා WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු එන්නතක් ඇයි මේ විදිහට ප්‍රතික්ෂේප වෙන්නේ කියන කාරණය මගේ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ විදිහට මම මුන් කරන්නේ හමුදාපතිතුමා සයිනෝෆාම් එන්නත ලබා ගත්ත ඒ නිසා රටකට යන්න බැරුව අධ්‍යාපනය ලබා ගැනීමට හෝ වෙනත් කාර්යයකට රටකට යන්න බැරුව ඉන්න පුද්ගලයන්ට ඔබතුමාලා මොන හරි ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කරලා තියෙනවද? මෙහෙමයි. දැන් ඔබතුමිය කිව්ව කාරණේ පිළිබඳ හොඳ අවබෝධයක් මට තිබෙනවා. ඒ කියන්නේ එන්නත් ලබා දීමේදී ඔබතුමිය කිව්වා රටකට යන්න බැරුව ඉන්න පුද්ගලයන් සම්බන්ධයෙන්. දැන් විදේශගත වීමට බලාපොරොත්තු හිඳ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි එන්නත් ලබා දුන්නා ප්‍රථමයෙන්. ඒ ලබා දෙද්දී ඒ ශිෂ්‍ය ශිෂ්‍යාන්ට කිව්ව යන රට දාලා ඒ කට්ටිය බලාපොරොත්තු වෙන මොකක්ද එන්නත කියන යටතේ ඒක පුරවලා අපිට යවන්න කියලා. අපි ඒ අනුව අපි දන්න විදිහට සමහර යුරෝප රටවල් වලට අපි ෆයිසර් එන්නත ලබා දුන්නා. අනිකුත් රටවලට සයිනෝෆාම් හෝ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දුන්නා ඒ තියෙන ක්‍රමවේදයට අනුව. නමුත් අපිට මේක අපි හිතුවේ සුළු සංඛ්‍යාවක් විශාල සංඛ්‍යාවක් හැටියට මේක වර්ධනය වෙද්දී මම විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමාට දැනුම් දීලා එතුමගේ මේ රටවල් සියලුම රටවල් වල අමතලා ඔවුන්ගේ මොකද්ද මේ එන්නත් සම්බන්ධ ප්‍රතිපත්තිය මොකද්ද කියලා අපි ලිඛිතව ගෙන්න ගන්න ලැබුවා. ඒ අනුව විදේශ ලේකම්වරයා විසින් මට කාර්යසදක බලකායේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියාවරයා වශයෙන් මට ලිඛිතව එවලා තිබෙනවා මේ සම්බන්ධව උතුමිය අහපු ප්‍රශ්නෙට පිළිතුර වශයෙන්. එහිදී මේ ලෝකේ කිසිදු රටක් ෆයිසර් කියන එන්නත පමණක් ලබාගෙන ඉන්න කියලා ඒ මුළු ලෝකේ දින රටවල් ඔක්කොම අපිට වෙලා තියෙනවා. කිසිම රටකින් එහෙම දෙයක් ඉල්ලලා තිබෙන්නේ නැහැ. ඒත් එක්කම මේ එන්නත කියලා දීලා නැහැ. නමුත් සමහර රටවල් දෙකක් තුනක් තියෙනවා මේ එන්නත ලබාගෙන ආවොත් ඔබ අනිවාර්යයෙන්ම නිරෝධායන විය යුතුයි කියලා දින 14ක නිරෝධායන කාල සීමාවකට ලක් වෙන්න ඕනේ කියලා. 90ක් විතර රටවල් කියලා තිබෙන්නේ කිසිම එන්නතක් ගැන කියලා නැහැ. එන්නත් ගැන කතා කරන්නේ එන්නත් නැතුව එන්න පුළුවන් කියන තත්ත්වය තමයි තිබෙන්නේ. නමුත් අපේ ජනතාව අතර විශේෂයෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යයන් පමණක් නෙමේ අපි විදේශ රැකියාවන් සඳහා යන අයවලුන්ටත් එන්නත් කරන්නේ යුද හමුදා රෝහලේ ඔය කණ්ඩායම් දෙකටම. එතකොට මේ අවස්ථාවවලදී සමහර පුද්ගලයන් අපිට දැන් ඇවිල්ලා කියනවා නෑ අපිට මේ එන්නත ඕනේ කියලා. නමුත් එහෙම දෙන්නේ දියන්නේ නැහැ. අරක ලිඛිතව දීලා තියෙන්නේ එකම වෙනස තිබෙන්නේ ෆයිසර් එන්නත ලබාගෙන ගියොත් සමහරලාට ඒ රටේ ගියපු ප්‍රමාණයට එළියට යන්න හැකියාව තිබෙනවා කිසිදු නිරෝධායන ලක් නොවේ. නමුත් වෙනත් ඕන රටවල් ඔය කියපු රටවල් 90ක් අපිට දැනුම් තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිළිගත්ත ඕනම එන්නතක් අපි පිළිගන්නවා කියන කාරණේ රටක් දෙකක් පමණයි කියලා තියෙන්නේ. මේ එන්නත පමණක් නෙමෙයි මේ එන්නත ආවොත් නිරෝධායන විය යුතුයි කියලා. නමුත් කිසිම රටක් අපිට කියලා නැහැ මේ එන්නත පමණ අපි භාවිතා කරන්නේ කියලා. නමුත් අද දිනේදී මට ප්‍රශ්න ඔබතුමිය කියන වගේ ප්‍රශ්නයක් ආවා අපි දැක්කේ නැහැ තවම මම ඉදිරිපත් කරන්න කියලා කිව්වා. යම්කිසි විදේශ අමාත්‍යාංශ කාර්යාලයකින් විදේශ ඒ කියන්නේ වෙනත් රටක කාර්යාලයකින් තානාපති කාර්යාලයෙන් කියලා දෙනවා කියලා ෆයිසර් එක ගහගෙන එන්න කියලා කිව්වයි කියලා. එහෙම කතාවක් මට අද හැන්දෑවේ වාර්තා වුණා. මං කිව්වා මේ විස්තර අපිට එවන්න. එතකොට මට විදේශ අමාත්‍යාංශයේ මාර්ගයෙන් ඒ රටත් එක්ක අපිට ඒක නවත ක්ලැරිෆයි කරගන්න හැකියාවක් තිබෙනවා. නමුත් එච්චරයි තිබෙන්නේ. නමුත් කිසිම රටකින් දැනට අපිට විදේශ අමාත්‍යාංශ දුන්න ලේඛනය අපි ගාව තියෙනවා. විදේශ අමාත්‍යාංශය තමයි ඒක සකස් කරලා ඉවර තියෙන්නේ. ඒකට අනුව මේ කියන එන්නත තමයි ලබාගෙන පැමිණිතු කියලා නෑ. එකම වැඩේ තියෙන්නේ මම කියන කාරණේ
ඕනම එන්නතක් ලබාන යන්න බොහෝ රටවලට 90% වගේ රටවලට යන්න පුළුවන්. ඒ ගියාම අනිවාර්යයෙන්ම නිරෝධායන විය යුතුයි. ඒක සමහර පුද්ගලයන්ට අපි ඔක පැහැදිලි කරාම මට අද දවසේ මේ වගේ කෝල් 5කට විතර මම ආන්සර් කරා. ඒ කට්ටිය කිව්වේ අපි එහෙම ගියාම අපිට යුරෝ මෙච්චර ගාණක් නිරෝධායන වෙන්න ගත වෙනවා, ගවන්න වෙනවා. ඒකයි මම මේක ඉල්ලුවේ කියලා. හැබැයි හොඳ මේ සයිනෝෆාම් එකත් එක්ක WHO එක අනුමත කරපු මේ එන්නතක්නේ. ඒ එන්නතත් එක්කනේ දැන් ඔය ගැටලුව ඇති වෙලා තියෙන්නේ. සයිනෝෆාම් එන්නත කියලා මේකක් නෙමෙයි. ඉතින් සමහර කට්ටිය අපිට එහෙම සයිනෝෆාම් කියලාම පමණක් නෙමෙයි අපෙන් ඉල්ලන්නේ ෆයිසර් කියන එන්නත පමණමයි මේ කට්ටිය ඉල්ලන්නේ. ඔය කියන කණ්ඩායම ඉල්ලන්නේ ෆයිසර් කියන නමේ. ඉතින් එවැනි තත්ත්වයන් තිබ්බ. නමුත් ඒ තත්ත්වය අපි निराකරණය කරලා තිනවා. දැන් කියලා තිනවා ඉදිරියටත් ආවොත් ඒ කියන රටත් එක්ක අපි සාකච්ඡා කළා ඒ තත්ත්වෙ මගහලා දෙන්න පුළුවන්. ඒත් එක්ක බුදුතුමිය දෙවෙනි ප්‍රශ්නයක් හැටියට කිව්වා ඉදිරියේදී කරන ක්‍රමවේදය මොකක්ද කියලා. ඉදිරියටත් එහෙම තමයි ඕනම විදේශගත වීමට බලාපොරොත්තු වෙන ළමයෙක්ට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවකට දුවදරුවකට පුළුවන් අපේ අර කොයිත් කාර්ය සාධක බලකායේ රෙජිස්ටර් වෙන්න මෙතෙක් කරගෙන ආපු ක්‍රමයටදී ඒ අපි අනුව අනිවාර්යයෙන්ම එන්නතක් ලබා දීමට අපි කටයුතු කරනවා. දැන් මේ ළමයි ඇවිල්ලා ඔය අවුරුදු 30 කණ්ඩායමට අඩු කණ්ඩායමනේ. නමුත් ඒ වුණත් පිටරට යන හින්දා ඔවුන්ගේ අධ්‍යාපන වෙනුවෙන් යන හින්දා අපි ඒ තත්ත්වයේ ඇති කරලා දීලා තියෙනවා. සමාවෙන්න අපි කෙටි විරාමයකට ආයුති. විරාමයෙන් පසුව නැවතත් හමු වෙමු. ඔබ යාලිත් ඉර හරි කෙලින් සාකච්ඡාව සමග අද අපි ආරාධිතයා ආරක්ෂක මණ්ඩල ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශබේන්ද්‍ර සිල්වා මහතා. යුද්ධ හමුදාපතිතුමනි දැන් සාමාන්‍යයෙන් මේ වන විට ජනාධිපතිතුමා ජාතිය මතා කරපු කතාවේදීත් ඔබතුමාලාගේ ප්‍රකාශවලිනුත් පේන්නේ ඔබතුමාලා මේ කොවිඩ් මර්ධනය සඳහා වැඩි විශ්වාසයක් තියන්නේ එන්නත් කරණය සම්බන්ධයෙන් කියලා. සැප්තැම්බර් මාසය වෙනකොට ඔබතුමාලා යම්කිසි ඉලක්කයක් තියාගෙන ඉන්නවා එන්නත් කරණය අවසන් කරන්නට. ඒ නිසාම මේ ටෙස්ටිං කියන එක අඩු වෙලා තියෙනවාද? ඒ කියන්නේ දැන් අපි දැන් කොවිඩ් මර්ධනය සඳහා ජාත්‍යන්තර පිළිගත් ක්‍රමය තමයි එකක් එන්නත් කරණය. අනිත් එක මේ පරීක්ෂණ, අනිත් පැත්තෙන් සංචරණය සීමා කිරීම හෝ ඒක රාශී වීම වැළැක්වීම. අපිට පේනවා මේ PCR පරීක්ෂණ එහෙම නැත්නම් මේ ටෙස්ටිං කියන එක අඩු වෙලා තියෙනවා කියලා. එහෙම අඩුවීමක් ඔබතුමාට පේනවද? එහෙම එකක් තියෙනවද? දැන් මෙහෙම ටෙස්ටිං අඩු වෙලා කියලා ටෙස්ටිං වෙනුවෙන්ම කතා කරන කණ්ඩායමකුත් ඉන්නවා මේ රටේ. ඒක අපි පැහැදිලිව කියන්න ඕනේ. ටෙස්ටිං වෙනුවෙන්ම කතා කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ කෙසේ වෙතත් රටක මේ ටෙස්ටිං කරන ප්‍රතිපත්තියක් වෙන ක්‍රමවේදයක් අනුවනේ කරන්නේ. ටෙස්ටිං ස්ට්‍රැටජි කියලා මේ අපිට විශේෂයෙන්ම අපිට වෛද්‍යවරුන්ගේ සංගමයුත් අපිට දැනුම් දුන්නා ඉස්සෙල්ලා ඉඳලා. ඉතින් ඒ අනුව කරන ප්‍රමාණයක් තිබෙනවා. දැනටත් ඔබතුමා කිව්වට රැපිඩ් ඇන්ටිජන් සහ මේ අනිකුත් PCR පරීක්ෂණ මම මේ ස්ථානට එන්න ඉස්සෙල්ලාම ඔබතුමාට මම කිව්වා වසංගත රෝගී අංශේ ප්‍රධානියාගෙන් මම ඇහුවා කියලා උත්තරයක්. ඒ වෙලාවෙත් මම ওই ප්‍රශ්නේ ඇහුවා. අදට කොච්චරක් ටෙස්ටිං කළද කියලා ඔබතුමා කිව්වා 25000යි 29000යි අතර එක වෙනස් වෙන ප්‍රමාණයකට අපි ටෙස්ටිං කරනවායි කියලා. එතකොට ඔබ දන්නවා මේ ටෙස්ටිං එකත් සමහර අවස්ථාවලදී මේ පෞද්ගලික ආයතන වලට යම්කිසි ප්‍රතිපත්තියක් දානවා. ඒ ප්‍රතිපත්තිලින් පිටපැනලත් විශාල වශයෙන් ජනතාවගේ මුදල් අය කරන ක්‍රමවේදිනුත් සමහර පෞද්ගලික ස්ථානවල තිබුණා. ඔක්කොම නෙමෙයි සුළු වශයෙන් හොයන ස්ථාන තිබුණා. නමුත් ඒක නෙමෙයි ටෙස්ටිං කරන්නේ යම්කිසි ප්‍රතිපත්තියකට අනුව. ඒ අනුව දැන්ට ඔබතුමා කිව්වට මේ වගේ ප්‍රමාණයක් තිබෙනවා. ඒ අනුව තමයි නැත්තම් මෙච්චර ගාණක් ඉන්නවා කියලා හොයාගන්නත් බෑනේ. ඉතින් හොයාගෙන මේ ප්‍රමාණය කරගෙන යනු ලබනවා. නමුත් මෙහිදී විශේෂයෙන්ම කිව යුත්තේ මීට වැඩි ප්‍රමාණයක් කරන්න පුළුවන් නම් වඩාත් හොඳ වෙන්න පුළුවන්. නමුත් ඔබ හිතන්න කවුද මේ ටෙස්ටිං කරන්නේ? ටෙස්ටිං කරන්නේ අපේ රජයේ ගත්තොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්. දැන් ඔතුමාගේ අද දවසේ රාජකාරී හිතන්න මේ ටෙස්ටිං කරන්න ඕනෙත් ඒ කට්ටිය. ඒක ටෙස්ටිං කරන්න ඕනේ කියන්නේ එක ස්ථානයකට ගිහිල්ලා ෆැක්ටරි එක හම්බුණා ෆැක්ටරි ඉන්න ඔක්කොම ටෙස්ටිං කරන එකනේ. වැඩියෙන්ම අපි හොයන්න බලන්නේ කොහෙද ජනතාව අතර කොහෙද මේ කොවිඩ් තියෙන්නේ කියලා. ඒක තමයි අහඹු පරීක්ෂණ තමයි වැඩිපුර කරන්න උත්සාහ කරන්නේ. එතකොට එහෙම කරද්දී එතුමලා ඒ එක තැනක තියලා 1000 2000ක් කරනවා නම් වැඩි එලේසි. නමුත් තමුන්ගේ එක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ටම හිතන්නේ ඉන්නවා ජනතාව බැලුවම 15000ට වැඩි ජනකාවක් ඔහුගේ ඒ පතේ තියෙන විශේෂ පතේ තිබෙනවා. එතකොට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතු ඒ වගේ පතේ තිබෙනවා. එතකොට ඔවුන් මේක කරන්න ඕනේ. මේක කරලා ඉවරලා අර කියන දත්ත ටිකත් මේවා කරලා ඒ දත්ත ටිකත් හැන්දෑවට ඉස්සෙල්ලා එවන්න ඕනේ ඔක්කොම ටික කරලා. ඊට පස්සේ අපි දැන් කියනවා මේක ඔය කොන්ටැක්ට් ට්‍රේසින් වගේ ආසාදිත උනෙච්ච කට්ටියගේ දේවල් හොයන්න යන්නත් ඕනේ.
ඊළඟට හම්බෙච්ච ආසාදිතයට පෞද්ගලිකවම කතා කරලා ඔවුන්ගේ தත්ත්වය බලලා ඔව්ව රෝහලකට දෙවන්න නැත්නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ඔවුන් නැත්නම් නිවස දිනනොද කියන කාර්යයත් කරන්න ඕනේ මෙන්න මේ කණ්ඩායමම. මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තම. එතකොට මේ කාරණයක් කරන්න ඕනේ. ඊට අමතරව දැන් අපි කියන වයස අවුරුදු 60ට වැඩි කණ්ඩායම් හොයලා කියන්න කියලා කාර්යයක් තියෙනවා. ඒකත් සම්බන්ධ වෙනවා. ඉතින් මේ ආදි වශයෙන් බැලුවම මේ එක පුද්ගලයෝ දෙන්නෙක් තුන් දෙනෙක් හෝ උගේ කාර්ය මණ්ඩලය තමයි මේ සියලුම දේවල් කරන්නේ. මේ සියලුම දේවල් අවශ්‍යයි. ඒ කියන්නේ වයස අවුරුදු 60ට වැඩි කණ්ඩායම්ට එන්නත් කරණය කරන්නත් ඕනේ. අනිකුත් පුද්ගලයන්ට මේ ප්‍රදේශයෙන් එන්නත් කරණය කරා. මේ පිටින් ඇවිල්ලා කවුරුත් එන්නත් ගහන්නේ නැහනේ. හමුදාව කරන කණ්ඩායම් වෙනස්. ඊට අමතරව මේ ප්‍රදේශයෙන් එන්නත් කරණය කරන්නත් කරන්න ඕනේ. 60ට වැඩි කට්ටියට ඉක්මන් කරලා දෙන්නත් ඕනේ. ඊට අමතරව පොසිටිව් රේට් එක හොයන්න අහඹු පරීක්ෂණ කරන්නත් ඕනේ. එතකොට කිව්වම අර වගේ අනිකුත් සංඛ්‍යාව ආසාදිත කවුද කියලා නිරෝධායනි කියලා කොලයක් කලවලා ඒ දේත් කරන්නත් ඕනේ. ඉතින් මේ ඔක්කොම කරන්නේ ඒ අතර තමයි මේක කරන්නේ. ඉතින් ඒ හින්දා අපි දකින්නේ ඒ කාරුණු කාරණා හින්දා යම්කිසි තත්වයක කරන්න පුළුවන් ධාරිතාවක් වුන් කරන ඇති. නමුත් ඒ කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැතුව මේ කොළඹට වෙලා කාර්යාලයකට වෙලා ටෙස්ටිං සම්බන්ධයෙන්ම ගණන් හිලව් හදන පුද්ගලයෝ සමහරලාට මේක කරන්න පුළුවන්. කරන්න පුළුවන් නම් හොඳයි. දවසකට ලක්ෂ 2ක් 3ක් හරි කරන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි. නමුත් කරන්න ඔය කියන කණ්ඩායමට පමණක් ඔය ඔක්කොම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් ටෙස්ටිං කිරීමේ තියෙන වැදගත්කම තමයි දැන් මේ වෙනකොට දැන් ඩෙල්ටා ප්‍රභේදය ගත්තොත් ඩෙල්ටා ප්‍රභේදය ඉතාම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. එතකොට මේ ටෙස්ටිං කරන එකෙන් අපිට කරන්න පුළුවන් මේ ආසාදිතව අඳුරගෙන ඔවුන්ව හුදකලා කරගන්න. මොකද ඔවුන් සමාජය තුළ ගැවසෙනවා කියන්නේ ලොකු ගැටලුවක්. මොකද දැන් අපි දන්නවා හොඳටම එන්නත් කරණය මාත්‍රා දෙකම දුන්නත් මේ කොවිඩ් මේ ඩෙල්ටා ප්‍රභේදය තව කෙනෙකුට බෝ කරන්න පුළුවන්. ඔහුගේ මරණය පිළිබඳ පාලනයක් සිද්ධ වෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් තව කෙනෙකුට බෝ කරන්න පුළුවන්. එතකොට එන්නත් දෙකම පාවිච්චි කරපු අයත් මේ සමාජයේ ඉන්නවා නම් ඔවුන් හඳුනා ගැනීම වැදගත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් වැදගත් තමයි. දැන් ඔබතුමා කියන විදිහට දැන් අපි මේ ගත කරන අද දිනේ අපි කතා කරන දවසේ මුළු රටක් වහලා තිබෙන්නේ. හරිද? මේ රට වහලා ඉද්දි මිනිස්සු ගැවසෙන්නේ නැහැ. හරි ක්‍රමයකට ගත්තොත් ඉතාමත් සුළු සංඛ්‍යාවක් ගැවසෙන්නේ. අදත් එක්තරා ප්‍රදේශයක 100 දෙනෙක්ගේ අහඹු පරීක්ෂණයක් කරලා තියෙනවා. 30 දෙනෙක් පොසිටිව් වෙන්න පුළුවන්. ඉතින් ඒක වෙනකොට ඒක තමයි ඔවුන්ගේ තිබෙන බුද්ධිය, ඔවුන්ගේ තිබෙන ඥානය, ඔවුන්ගේ තිබෙන පළපුරුද්ද අත්දැකීම් අනුව තමයි ඔවුන් තමයි තීරණය කරගන්නේ මගේ ප්‍රදේශයේ කොයි තැනක කොයි දාසාදිතයද ඇද්ද කියන එක තීරණය කරලා ඔවුන්ට දැනුම තිබෙනවා. ඔවුන් බුද්ධිමත්. ඔවුන් තමයි කියලා තෝරලා මේ දේ කරන්නේ. ඉතින් එතුමලාට කොයි වෙලාවකත් කොහෙවත් දැකලා තියෙනවද කියලා තියනවා කියලා ඔය කට්ටිය 100යි කරන්න ඕනේ 100ට එකක්වත් කරලා හමු වෙන්න බෑ කියලා නැහැ. ඉතින් එතුමලාට ඒ අවකාශය දීලා තිනවා. උන්ට උන්ගේ අවශ්‍ය ටෙස්ට් කිටුත් ලබා දීලා තියෙනවා. ඔවුන් ඒක කරන්නේ ඔවුන්ට කරන්න පුළුවන් ප්‍රමාණය. ඒ ප්‍රමාණය අනුව ඔය කියන ස්ථානවලට ගිහිල්ලා තමයි කරන්නේ. ඉතින් ඔවුන්ට මේ දීලා තියෙන කාර්යයන් ඔක්කොමත් එක්ක ඔබතුමා හැව්වා ප්‍රශ්නයක්. මේ කට්ටිය ඔක්කොම ආසාදෙන් වුණොත් ඔබතුමාගේ තියනවද කියලා ඕල්ටර්නේටිව්. මේ ඔක්කොම කරන්න ඕනේ වෙන මේ මුදල් අමාත්‍යාංශයෙන් ඇවිල්ලා නෙවෙයි කරන්න ඕනේ. මේක කරන්න ඕනේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය. එතකොට මේකට යොදලා තියෙන කණ්ඩායම ඇවිල්ලා කවුද? මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔවුන් කරන කාර්යය ගැන හිතලා බලන්න. ඔවුන් දිවා රැය කරලා ඇවිල්ලා කොච්චර සේවයක් වුන් කරනවද? උන්ට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණය ඉතාමත්ම වැදගත් විදියට අවශ්‍යතාවය මොකද්ද මේ ටෙස්ටිං එකක් කරලා බලන්නේ මොන ආකාරයකද ජනතාව අතර කොයි තියෙන කියලා හොයාගන්න. කරලා ඔවුන් ඔබතුමා කිව්වා වගේ වෙන් කරගන්න. අනික කඩේ නිරෝධානය කරන්න. ඉතින් ඔවුන්ගේ තිබෙන කැපැසිටි එකට අනුව ඒ විදියට ඔවුන් ගිලා කරනවා වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඔවුන්ට අපි කිව්වොත් ලංකාවේ මුල් කාලයේදී අපිට පහසුකම් නැති මෙච්චර තාක්ෂණ නැති කාර්යත් 33000ක් විතර වගේ කරා. ඔව් එතකොට 33000ක් කරාට මේ වගේ ආසාදිතයන් හමුුනේත් නෑ මේ වගේ කට්ටිය ගෙවල් වල. ඔව් ඒක තමයි දැන් අද තියෙන ප්‍රශ්නේ අද තියෙන තාක්ෂණයත් එක්ක 33000ට වැඩි කරන්න පුළුවන්. නමුත් කියන්නේ 33000 නෙමෙයි ලක්ෂයකුත් කරගන්න පුළුවන් ඇති. ඊටත් වැඩි දැන් ඉස්සර තිබේ PCR මැෂින් ඉතාම සුළු පිරිසක්. සුළු සංඛ්‍යාවක්. ඊටත් වැඩි කරන්න පුළුවන් ඇති. නමුත් මම කියන්නේ මේ ඉන්න කණ්ඩායම ටෙස්ටිං කරන්න ඕනේ මැෂින් ගිහිල්ලා නැහැ අස්සේ දාලා ගන්නේ නෑනේ. පුද්ගලයෙක් ගිහිල්ලා එකෙන් එක තෝරලා මේක ගන්න එපයි. මේ ගන්න පුද්ගල ඉන්නේ එකේ කණ්ඩායම ගත්තොත් ඒ කණ්ඩායම බහුකාර්ය දේවල් වලට යෙදිලා තියෙනවා. උන්ට තව වර්ග ගොඩක් තියෙනවා කරන්න. ඔබතුමා දැන් මේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානිය හැටියට කියන්නේ ඔබතුමාලාට මේක කරන්න බෑ කියලාද? නෑ අපිට කරන්න බෑ කියලා නෙමෙයි. ඒක නැත්නම් ඒක උවමනාවක් නෑ කියලාද? නෑ අවශ්‍යයි. මේක තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තිබෙන්නේ. කරන්න පුළුවන් නම් ඔබතුමාලා අපිට පේන ඔබතුමාලා එන්නත් කරණය ගැන විතරමයි විශ්වාසය තියෙන ටෙස්ටිං ගැන විශ්වාසය අඩු වෙලා තියෙනවා. එන්නත් කරණය කියන එක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඒක වැදගත්. එන්නත් කරණය වැදගත්. ඒත් එක කොයිඩ ආසාදිතයන් සොයාගෙන වෙන් කර ගැනීමත් වැදගත් වෙනවා. එතකොට ඒ කොයිඩ ආසාදිතයන් වෙන් කරගෙන වැදගත් වෙන හන්ද තමයි අපි කරන ප්‍රමාණයට වැඩිය පෞද්ගලික ශාස්ත්‍රයටත් දීලා තියෙන අවස්ථාව. ඒක ඕනම් පුද්ගලයෙක් හිතනවා නම් මට
නෑ මට මේ කට්ටිය එනකම් බලා ඉන්න බෑ මං ගිහලා වෙනම පරීක්ෂා කරනවා කියලා ඒක කාටවත් එපයි කියලා නෑනේ ඒකත් කරගන්න පුළුවන්. ඉතින් පෞද්ගලික ක්ෂේත්‍රයේ වුත් කරන්න පුළුවන් ධාරිතාවක් තියෙන ඒ කට්ටිය මැෂින් එකකට දාලා දැන් ওই වගේ තත්ත්වයක් තිබ්බ සමහර තැන්වලදී කරන්න පුළුවන් 1000යි නම් මැෂින් එකේ දාගන්න පුළුවන් නම් දවසට 1000 තියෙන වෙලාවේ 3000ක මේවා සොබ්සරන් තියෙනවා. එතකොට ඒ පුද්ගලයාගේ ඒක කියනකම් ඒ පුද්ගලයාට පොසිටිව් කියනකම් ඒ පුද්ගලයා සමාජයේ හැසිරෙන තත්ත්වෙකුත් තිබ්බා එතකොට ඒක කරගන්න බැරුණේ ඒ උන්ගේ ධාරිතාවක් තිබ්බ ප්‍රශ්නයක් අනුව තමයි වෙලා තිබ්බේ. ඒ පෞද්ගලික ක්ෂේත්‍රය දැන්ටත් පෞද්ගලික ක්ෂේත්‍රය කරනවා. එපා කියලා නෑනේ කරනවා. නමුත් මම කියන්නේ මීට වැඩි කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක නෙමෙයි මේ තියෙන්නේ ප්‍රායෝගිකව ඉන්න කණ්ඩායමත් එක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යොදලා ඉන්න කණ්ඩායම් ඒ කණ්ඩායමට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් උපරිමයෙන් ඒ කට්ටිය කරනවා. හමුදාපතිතුමා මේ සත්‍යන්ත පුවත්පතක් වාර්තා කරලා තියෙන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මම මේ විමසන්නේ එන්නත් ලක්ෂ 20කට අධික සංඛ්‍යාවක් අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් තමයි ඕන් වාර්තා කරලා තියෙන්නේ. දයන් ගාල්ලගේ තමයි මේ සටහන වාර්තා කරලා තියෙන්නේ. ඕන් මේකෙදි කියනවා මේ කොවිඩ් එන්නත් ලක්ෂ 20කට අධික සංඛ්‍යාවක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. ඒ එන්නත් සංඛ්‍යාවට සිද්ධ වෙලා තියෙන මොකක්ද කියන එක සම්බන්ධයෙන් තාම කිසිවෙක් දන්නේ නැහැයි කියලා. ඒ ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා පවසනවලු ඔවුන්ට තියෙන රාජකාරීත් එක්ක ඒක එන්නත් ලබා දීලා තියෙන්නේ. නමුත් ඒ ගැන දත්ත සටහන් කිරීමේ හැකියාවක් නැහැ කියලා. දැන් මේ ආකාරයට එන්නත් ලක්ෂ 20ක් සම්බන්ධයෙන් අතුරුදහන් වීමක් කියන ගැටලුවක් පවතිනවා නේද හමුදාපතිතුමා? ඔව් අනිවාර්යයෙන් මේ තත්ත්වයක් තිබුණා නම් ඉතාමත් බරපතල ප්‍රශ්නයක්. හැබැයි මම ඇත්තටම මේ කතාව ඔබතුමිය දැන් මේ කියන අවස්ථාවේ තමයි මගේ දැනගැනීමටත් ලක් වෙන කවුරුත් අපිට මෙව දෙයක් දනුන් දීලා නැහැ. මම දැක්කෙත් නැහැ ප්‍රවෘත්තියක් වශයෙන් එහෙම දෙයක් මම දැක්කෙත් නැහැ. හෙට උදේ වෙද්දී නැත්නම් අද රාත්‍රියේ නැත්නම් හෙට පාන්දර වෙද්දී මේ පිළිබඳව අපි විමර්ශනය කරලා බලන්න මොකද්ද මේ ඇත්ත කතාව කියලා. නමුත් මට හිතන්න අමාරුයි ලක්ෂ 20 කියන කතාව නම් ටිකක් අමාරුයි හිතන්න. මොකද අපි ලබා දෙනු ලබන එන්නත් කාටද දෙන්නේ කියලා එන්නත් කරණය කරලා කීයක් තියෙනවද කියලා දැන් අද ගත්තොත් මම කිව්ව එකයි මිලියන 20කට ආසන්න එන්නත් ප්‍රමාණයක් දැන් ලංකාවට ලැබිලා තිබෙනවා. ඒකෙන් මේ වෙනකොට මිලියන 18ක් ප්‍රමාණයක් අපි මේ වෙනට එන්නත් කරණය කළා ඉවරයි. ඉතුරු මිලියන 1.5 ප්‍රමාණය අත්‍තරම තිබෙන දෙවන මාත්‍රය වශයෙන් ලබා දෙන්න තිබෙන එන්නත් සහ ඊයේ ගෙන ආපු එන්නත් ප්‍රමාණය. ඉතින් අද හෙට උදේ එන්න තියෙන එන්නත් එක්ක මම ගණන් කිව්වේ මිලියන 20කට පමණ ප්‍රමාණයක් කියලා. එතකොට නමුත් ප්‍රශ්නයක් තිබ්බා මිලියන 20ක නෙමෙයි මිලියන 2ක නෙමෙයි ප්‍රශ්නයක් තිබ්බා ලක්ෂ 3-4ක දත්ව සොයා ගැනීමේ අපහසුතාවය. මොකද ප්‍රථම අවස්ථාවේදී මේ එන්නත්කරණය කරද්දී එන්නත්කරණය කළා මේ පොත්වල ලියා ගන්න ක්‍රමවේදයක් තිබ්බේ. ඉතින් ඒක අනුව තමයි ටිකක් වෙලා ගියේ. ඊට පස්සේ හමුදාවන් සම්බන්ධ වුණාම හමුදාවන් මේ කම්පියුටර්ස් වල ඒ වෙලාවේ ගහන ක්‍රමයක් ඇති කරලා දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයටත් දැන් යුද හමුදාව කොහොමද කරනවා නාවික සහ ගුවන් හමුදාව යොදවලා ඒ කට්ටිය මේ කම්පියුටර් කරලා ගන්න දත්ත ගන්න ප්‍රමාණය. ඒ ගද්‍යර ඉස්සල්ලාම ගෙනාපු එන්නත් වල යම්කිසි ප්‍රමාණයක් ගැහුවේ කාටද කියන වගේ එකේ ප්‍රශ්නයක් තිබ්බා. ඒක තවමත් තියෙනවා නැතුව නෙමෙයි. ඉතින් ඔවුන් මම හිතන්නේ ඔවුන් ඔය කිව්ව ප්‍රශ්නේ දැන් අර මෙතුමා අහපු ප්‍රශ්නෙට පිළිතුරු ඔබතුමියම දෙනවනේ. ඒ කියන්නේ මේ කට්ටියට කරන්න බැරි ධාරිතාවකට වැඩි ප්‍රමාණයක් වුන් කරන්න ගියාම උන්ට දක්වත් දාගන්න සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධානී එහෙම කියනවා නම් අපි ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න මම දකින්නේ මෙතුමා කිව්වා වගේ තමයි. ඉතින් සමහරට ඒකයි මම කිව්වේ ධාරිතාවක් තියෙනනේ ඒ කට්ටියට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මොකද උන්ට දීලා තියෙන ප්‍රාථමික කර්තව්‍යයට අමතරව වෙනත් මාර්ගවලට උන්ට දැන් යෙදෙන්න වෙලා තිබෙනවා. ඉතින් ඒක හින්දා තමයි ඔය තත්ත්වයක් ඇති වෙලා නැත්තේ. නමුත් මම මිලියන් නැත්නම් ලක්ෂ 20ක් මිලියන් 2ක් වගේ සංඛ්‍යාවක් කියන එක නම් මම කිසිසේත් පිළිගන්නේ නැහැ. මේ රටේ ඉච්චර ගාණක් යනවා. මොකද අපි මේ බෙදලා හරිද්දී ප්‍රශ්නයක් එනවන්නේ නම් කොහෙටද ගියේ කියලා. නමුත් දත්තවල ගහපු කට්ටියගේ දත්ත තාම අර ට්‍රැක් එකකට දාපු නැති ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂ කීපයක ලක්ෂ 3-4ක ඒ වර්ෂයක් තියෙනවා. ඔව් අවසාන වශයෙන් යුද හමුදාපතිතුමනි ඔබතුමා තමයි මේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා. ඔබතුමාට මේ වෙලාවේ දැන් අපි ඉන්නේ සංචරණ ඇඳිරි නීතියක නිරෝධායන ඇඳිරි නීති සමයක අපි ඉන්නේ. නමුත් 30 වෙනිදා වෙනකොට රට නැවතත් විවෘත වෙනවා. ඔබතුමාට දැන් මේ මහජනතාවට දෙන්න යම් පණිවිඩයක් තියෙනවා නම් ඒකට අවස්ථාවක්. ඔව් ඉතින් කියන්න තිබෙන්නේ මේකයි. විශේෂයෙන්ම අපි කිව යුත්තේ මේ වෙලාවේ අපි දකිනවා මම ඊට ඉස්සෙල්ලා කියන්න උත්සාහ කරා සහ ප්‍රශ්නේ තිබ්බ ස්වභාවයන් අනුව ඔක්කොම විස්තර කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අපි දකිනවා දැන් මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව 59%කට අධික සංඛ්‍යාවක්. ඒත් එක්කම ගම්පහ දිස්ත්‍රික්කයේ එය 70%ක වගේ අගයකට දැන් අපි ලබා දීලා තිබෙනවා.
ඒත් එක්කම කළුතර දිස්ත්‍රික්කයේ 77ක වගේ අගයකට අපි මාත්‍රා දෙකම ලබා දීලා තිබෙනවා. ඒ කියන්නේ ඒක සැලකිය යුතු ප්‍රමාණයක්. ඇයි ඒ කරන්න හේතුව මේ බස්නාහිර පළාත තමයි ප්‍රධාන වශයෙන්ම කොවිඩ් ආශ්‍රිතයන් දිනපතා වාර්තා වන හින්දා. ඉතින් අනිකුත් ප්‍රදේශවල දැන් උදාහරණයක් ගත්තොත් මාතලේ දිස්ත්‍රික්කයේ ගත්තොත් මාතලේ දිස්ත්‍රික්කයේ මේ වෙනට 80කට 90කට වගේ ප්‍රමාණයකට මේ වෙනට එන්නත්කරණයක් කරලා තිබෙනවා. ඉතින් ඒ විදිහට බැලුවම් පස්සේ විවිධ දිස්ත්‍රික්කවල විවිධ අගයන් දකින්නේ. නමුත් මම දකින්නේ එන්නත්කරණය කරගෙන යනවා හැකි ඉක්මනින් මේකෙන් විසඳුමක් වශයෙන්. ඒත් එක්කම මේ අවස්ථාවේ නිරෝධායන ඉන්ද්‍රිය නීතියක් යොදවලා බලාපොරොත්තු වෙන ජනතාවගෙන් බොහොම සුළු සංඛ්‍යාවක් පමණක් රැකියාවට එන අවුලුම් පමණක් ඇවිල්ලා රැකියාව කරලා යන්න කියලා ආයතන ප්‍රධානීන්ටත් දැනුම් දීලා තිනවා අවම සංඛ්‍යාවකින් තමුන්ගේ ආයතනය පවත්වාගෙන යන්න කියලා. ඒත් සමහර ආයතනවල අපිට වාර්තා වෙනවා සමහර පෞද්ගලික ක්ෂේත්‍රවල මම මේ කතා කරන අපනය ක්ෂේත්‍රයක් සම්බන්ධ නෙවෙයි සමහර බැංකුවල ඒ වගේ ස්ථානවල අපිට වාර්තා වෙනවා යම්කිසි ආකාරයක වැඩිපුර කණ්ඩායම් පැමිණෙනවා කියලා මේ දවස් දෙක තුනේ සමහරට වැටුප් හදන හින්දායි ඒ වගේ දෙයක් හින්දා වෙන්න පුළුවන්. ඉතින් ජනතාවට කියන්න තියෙන අනවශ්‍ය විදියට පාරට තොටට පැමිණෙන්න එපා මේ අවස්ථාවේදී. මොකද මේක විශේෂයෙන්ම ජනතාව එක්රස් නැතිව මේක යම්කිසි ආකාරයකට පැතිරීම වළක්වා ගැනීමට ඒත් එක්කම සෞඛ්‍ය ශාස්ත්‍රයේ තිබෙන ඒ කළමනාකරණයේ සම්බන්ධයෙන් තිබෙන දේවල් ඒවා විසඳ ගන්නත් සහ සියලුම කර්තව්‍යයන් වල තමයි එන්නත්කරණය ශීඝ්‍රව කරලා ඒ දේ ලබා දෙනත් එකතු මේ කරුණු කාරණා සියල්ලක්ම කරුණු කාරණා ගැන විශ්ලේෂණය කිරීමෙන් අනුතුරු තමයි මේක යොදවලා තිබෙන්නේ නිරෝධායන ඉන්ද්‍රිය නීතියක්. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නතක් ලබා නොගත් සංඛ්‍යාවක් ඉන්නවා නම් කණ්ඩායමක් ඔබගේ දෙමාපියෝ වෙන්න පුළුවන්, ඔබගේ ඥාති හිතන මිත්‍රාදී වෙන්න පුළුවන්, ගම වෙන්න පුළුවන්. ඒ කට්ටිය එහෙම කවුරු හරි ඉන්නවා නම් හැකි ඉක්මනින් ඔවුන්ව එන්නත්කරණය සඳහා යොමු කරන්න කියලා. මොකද ඔවුන් මෙතෙක් අර මං කිව්වා වගේ මියගිය සංඛ්‍යාවේ බහුතරයක් මේ යන්නේ ඒ වයස සීමාවල. ඉතින් ඒ කට්ටියට අපි ඉල්ලන්නේ ඔවුන්ව හැමක ඉක්මනින් යොමු කරන්න. ඒත් එක්කම අනිකුත් වයස අවුරුදු 30ට වැඩි ජනතාවට එන්නත ලබා දෙනවා. ඔබත් හැකි ඉක්මනින් මේ එන්නත්කරණයට සම්බන්ධ වෙලා ඔබගේ ප්‍රථම මාත්‍රය වගේම දෙවෙනි මාත්‍රය ලබා ගැනීමට උත්සාහ කරන්න. ඒත් එක්කම අපි කොයි වෙලාවක හරි අපි දන්නේ 30ද ඊට පස්සේ කවදාද දිනේද කියලා රට විවෘත කරන දිනේ ඒ විවෘත කරන් පස්සේ අපි තේරුම් ගත යුතු එක කාරණයක් තමයි මැයි මාසේ 23 වෙනිදා සහ 25 වෙනිදා අතර මාසයකට වැඩි කාල සීමාවක් මේ රට වහලා තියලා අරපු වෙලාවේ ජනතාව හැසිරෙච්ච විදිය ක්‍රමවේදයට අනුව විශාල වශයෙන් කොයිඩ් පැතිරීමකට අපි ඒ තත්ත්වයට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. අපිමයි මේක හදා ගන්න ඕනේ, අපිමයි මේක ජයග්‍රහණය කරන්න ඕනේ. ඒකින්ද මෙවැනි මේ ඩෙල්ටා ප්‍රභේදය හිතාමත්ම වේගවත් මේ රට තුල විශේෂයෙන්ම කොළඹ හමු වෙන බහුතරයක් හම්බෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක හේ හමුවන අවස්ථාවත් එක බැලුවම් පස්සේ අපි ඊළඟට මනස හදාගෙන පැමිණිය යුත්තේ අපි කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට වගබලා ගන්න. ඒක ඔබටවත් මටවත් නවත්තන්නම් වෙන්නේ නැහැ. අපි කොච්චර පරිස්සම් වුණත් යම්කිසි සුළු එක් පුද්ගලයෙක්ගේ අපරිශාව නිසා අපරීක්ෂාකාරී ස්වභාවය නිසා අපිට උනත් හැදෙන්න අවස්ථාවක් තිබෙන්නේ නැතුව නෙමෙයි. ඒකින්ද ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට වගබලා ගන්න. ඒත් එක ඔබගේ නිවසේ ආයවලුන් ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. ඔබගේ පළාත, ඔබගේ පාර, මාවත, ඒ ප්‍රදේශයේ ඔබගේ ගම කොවිඩ් වලින් තොර ගමක් කරගන්න ඔබ නායකත්වයක් සපයන්න, සහයෝගයෙන් කටයුතු කළා ඔබ කොවිඩ් තමුන්ගේ ගමේ පරාජය කරන්න, නගරේ පරාජය කරන්න, අපි රටේ පරාජය කරන්න පුළුවන්. ඒත් එක්කම අපි දැක්කා මේ සංචලන සීමාවන් තියෙද්දිත් අන්තර් පළාත් අතර සමහා මාරු වෙන්න උත්සාහ කරපු වණ්ඩායම් හිටියා. ඇයි මේ අන්තර් පළාත් දාලා යොදවන්නේ? කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ගම්පා කොළඹ කළුතර තියෙන බස්නාහිර පළාතෙන් මේක අනිත් ප්‍රදේශවලට පැතිරෙයිද කියන එක නවත්ත ගන්න තමයි අපි ඒක කොයිලාවකත් ගැලෙව්වේ නැත්තේ. ඔබතුමා අහුව එක අවස්ථාවකදී අපි අඩු කරා නේද සීමාවන් කියලා. ඒ අඩු කරත් අපි කොයි වෙලාවකත් පළාත් අතර සංචරණ සීමාව ගැලෙව්වේ නැහැ. ඒක ඒ දියකාරම අරන් ගියේ ඒක එක ක්‍රමවේදයක්. සමහර දේවල් අඩු කරාට අත්‍යවශ්‍ය දේවල් අපි පළාතක් අතර යන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන් සෑම දෙයක්ම අපි අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය කරනවා. අපි ක්‍රියාන්විත කාර්යසාධක බලකායක් වශයෙන් කොයිත් සම්බන්ධයෙන් අපි කළ හැකි දේවල් කරනවා. ඒත් එක්ක ඕනම අපි නිර්දේශයක් අපි අහුම්කම් දෙන්න නැතුව නෙමෙයි. නමුත් රටේ ජනතාවට සුදුසුම දේ අපි කරනවා. ජනතාව ඉල්ලා සිටින්න ඔබ ආරක්ෂාකාරී වෙන්න, සහයෝගයක් දක්වන්න, බුද්ධිමත් මේක තේරුම් ගන්න. ඒත් එක තේරුම් අරන් බුද්ධිමත්ව කටයුතු කරන්න. අපි පෙරදිච්ච જાතියක් නෙමෙයි. අපි හැමදාම කියනවා
අපිට බැහැයි කියලා දෙයක් නෑ. අපිට ඕන්ලාක දිනන්න පුළුවන් જાතියක්. අපි මේක බුද්ධිමත්ව තේරුම් අරන් මේ පරාජය කරන්න රටේ ජනතාවගේ සහයෝගය අපි හැම අවස්ථාවකදීම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි යුද හමුදා පොතුමනි මේ සාකච්ඡාවට ඉතාමත්ම සක්‍රිය ලෙස සහභාගී වීම ගැන. ඒ වගේම හසිනි නිමේෂ් ඔබ දෙපළටත් ස්තුතියි. ප්‍රේක්ෂක ඔබටත් අපේ ස්තුතිය ගෞරවය පිරිනමනවා. අපි ලබන සතියේත් යලිත් ඉර හරි කෙලින් සමග හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.